ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. පින්වත්නි, බිනර පුන් පොහෝදා ශ්‍රද්ධා රූපවාහිනියෙන් ඒ වගේම ලක්විරු ගුවන්විදුලි ඔස්සේ ගෙන සජීව විකාශයෙන් අපි නැවත වාරයක් ඔබව හමු වනවා මේ සන්ධ්‍යා කාලයේදී. මේ අසිරිමත් සිරි ගෞතම සිරිපා මහා විහාර පරිශ්‍රයේ සිට මේ සන්ධ්‍යාවේදී ඒ සදහම් සාකච්ඡාව ඔබට සමීප කිරීමේ අරමුණු පෙරදරිව අද උදෑසන කාලයේ සිටම උතුම් වූ රහතන් වහන්සේලාගේ මග යමින් ඒ උතුම් වූ පෙහෙවත් සමාදන් වීමෙන් අනතුරුව අද දවසම බොහොම පුණ්‍යවන්තව ගත කරන පින්වන්ත ඔබ වෙනුවෙන්මයි මේ සන්ධ්‍යාවේදීත් මේ සදහම් සාකච්ඡාව අපි දායාද කරන්නේ. පින්වත්නි, අප කෙරෙහි මහත් කරුණා පෙරදරිව මේ සන්ධ්‍යාවේදීත් අසිරිමත් සිරි ගෞතම සිරිපා මහා විහාරයේ පහතමාලයට සිරිපා පියුම් පාමුලට පින්වත් ස්වාමින් වහන්සේලා වැඩම කළා. ඒ වෙනුවෙන් අපි මුලින්ම උන්වහන්සේලාව පාද වන්දනා කොට নমස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ নমස්කාරය වේවා. පින්වත්නි, අද උදෑසන සිටම ඔබට මේ ආකාරයට ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විරු ගුවන්විදුලි ඔස්සේ මේ බිනර පුන් පොහෝදා සජීව විකාශය ඔබට ගෙන එන්නට පැතිබර දායකත්වයක් කළ පින්වතුන් වන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි අරුණ දානායක යාපා, සකුන්තලා දානායක යාපා යන පින්වත් දෙපළ සහ නිර්මාන් ජයරත්න සහ අප්සරා අබේසිරිවර්ධන යන පින්වත් දෙපළ, ඒ වගේම බැද්දගානේ පදිංචි පින්වත් ශ්‍යාමිලා බොතේජු මහත්මිය සහ මෝදිත බොතේජු මහතා, ඒ වගේම අංක 3 හුලන්දාව දකුණ මොනරාගල යන ලිපිනේ පදිංචි මොනරාගල මහමෙවුනාව භවනාසපුවට සම්බන්ධ ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකා පින්වත් එච්.එම්. බේබිනෝනා මහත්මිය ඇතුළු දූදරුවන් පිරිස තමයි බැතිබර විකාශන දායකත්වය එකතු කළේ. ඉතින් පින්වතුනි, ලෝකයේ කොහේ කොතනක ඔබ හිටියත් තුනුරුවන පාමුලට ඒකරාශී කරගනිමින් මහා සංඝරත්නය උදෙසා අපි නැවත වාරයක් සාදු නාද නන්නුමින් ආරාධනා කරමු. මෙතෙන් සිට ඒ උතුම් වූ සදහම් සාකච්ඡාව පවත්වන්නට පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද මේ බිනර පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ මේ සන්ධ්‍යාවේ සුපින්වතුන්ලා සූදානම් වෙන්නේ උතුම් වූ ධර්ම සාකච්ඡාවට සහසම්බන්ධ වෙලා තම තමන්ගේ ජීවිතයට බොහෝ පින් රැස් කරගන්න. ඉතින් අද ධර්ම සාකච්ඡාව වෙනුවෙන් ඔබට ධර්ම කාරණා පැහැදිලි කර දීම පිණිස මෙහි වැඩම කොට වදාලා අපගේ මහමෙවුනාව භවනාසපු වාසී කල්යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමක්. ඉතින් පළමු කොට අපි පින්වත් ස්වාමීන් වහන්සේලාව සාදර ගෞරවයෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. අප හැම දිනාට මේ උතුම් සද්ධර්මය, මේ ධර්මයේ හැසිරීමේ අවකාශ, මේ සියල්ල සලසාලු අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් පින්වතුනේ, අද විශේෂ දිනයක්. බිනර පුර පසළොස්වක පුන් පොහෝ දිනය කියන්නේ මා හිතන්නේ උදෑසන පටන් පොහොය දවසේ විශේෂත්වය පින්වතුන්ලාට අහන්න ලැබුණා. මේ ගෞතම බුද්ධ ශාසනයේ භික්ෂුණී සංඝයා බිහි වූ දිනය. ඒ වගේම කියන්න පුළුවන් මේ ගෞතම බුද්ධ ශාසනයේ සිව්වනක් පිරිසම බිහි වෙච්ච දිනය බිනර පුර පසළොස්වක පුන් පොහෝ දිනය. ඒ වගේමයි බිනර පුර පසළොස්වක පුන් පොහෝ දිනයක අපි හැම දිනාට හිත සන්තෝෂ කරගන්න පුළුවන් තවත් සිදුවීමක් සිද්ධ වුණා. ඒ මීට වර්ෂ 9කට පෙර. මීට වර්ෂ 9කට පෙර අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ උතුම් පුණ්‍ය සංකල්පනාවක් ලෙස ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් අනුශාසකත්වයෙන් ශ්‍රද්ධා රූපවාහිනී ආයතනය ආරම්භ වුණා.
ඒ ආරම්භ වීම නිසා තමයි මේ කාල වකවානුව පුරාවටම සදහැවත් පින්වතුන්ලාට නිර්මල පාරිශුද්ධ සද්ධර්මයේ අසමින් සිත් පහන් කර ගන්නට අවකාශ සැලසුනේ. ඉතින් අද මේ පුන් පොහෝ දිනේ සවස් කාලේ අපි භාග්‍යතුන් වහන්සේගේ නිර්මල සද්ධර්මයේ මුල් කරගෙන අපේ ජීවිත බොහෝ අඩුපාඩු තියෙන ජීවිත. අපිට හැබැයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මුණ ගැහිච්ච නිසා ඒ අඩුපාඩු දොස් හදාගන්න අවකාශ තියෙනවා. ඒ නිසා අපි අද ධර්ම සාකච්ඡාව වෙනුවෙන් මාතෘකා කරගත්තේ මේ කාල වකවානුව වෙනකොට බොහෝසේ කතා කරන බොහෝසේ අහන්න ලැබෙන කාරණාවක්. ඒ තමයි ඇබ්බැහිවීම කියන එක. නොඑක් මාධ්‍ය වලින් මේ වෙනකොට මේ ඇබ්බැහිවීම සම්බන්ධයෙන් විවිධාකාර අදහස් කතා බහට ලක් වෙනවා. අපි මූලිකව මේ ඇබ්බැහිවීම ගැන කතා කරන්න කල්පනා කළේ පින්වතුනේ මේ ඇබ්බැහිවීම කියන එකේ පැතිකඩ දෙකක් තියෙනවානේ. කෙනෙක් ඇබ්බැහි වෙන්න පුළුවන් යහපතටත්. යහපත් දෙයකට ඇබ්බැහි වෙන්නත් පුළුවන්. කෙනෙක් ඇබ්බැහි වෙන්න පුළුවන් අයහපත් දෙයටත්. එතකොට ඇබ්බැහිවීම කියන එකේ තියෙන බොහොම භයානක පැතිකඩ තමයි අයහපත් දෙයකට ඇබ්බැහි වීම. අයහපත් දෙයකට ඇබ්බැහි වුණොත් ඒක ඒ පුද්ගලයාගේ මානසික මට්ටම, ඒ පුද්ගලයාගේ කායික මට්ටම මේ සියල්ල දුර්වල වෙන්න හේතු වෙනවා. ඊටත් වඩා භයානක පැතිකඩකුත් එහි තිබෙන බව බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව කල්පනා කරනකොට අපිට තේරෙන දෙයක්. ඉතින් ඒ නිසා අද ධර්ම සාකච්ඡාවේදී අපි කතා කරන්න කල්පනා කළා ඕන ওই කාරණේ මේ ධර්ම සාකච්ඡාවේ අරමුණ. අද පින්වත් ස්වාමීන් වහන්සේලා දිනමක් වැඩම කොට අපිට මේ ධර්ම කාරණා පැහැදිලි කර දෙමින් මේ කරන ධර්ම සාකච්ඡාවේ අරමුණ තමයි ඔබ යම් අයහපත් දෙයකට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඒ අයහපත් දෙයින් ගැලවෙන්න ධර්මානුකූල උපදේශයක් ලබා දීම. ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඇබ්බැහියෙන් ගැලවෙන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඒ කෙනාට එයින් ගැලවීම පිණිස ධර්මානුකූල උපදේශයක් අද දවසේ මේ බිනර පුර 15 පුන් පොහෝ දිනේ මේ ධර්ම සාකච්ඡාවෙන් ඔබට ලැබෙනවා. ඉතින් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් වැඩමවා වදාලා අපගේ පින්වත් රඹුක්කන මෙත්තජී ස්වාමීන් වහන්සේ වගේම අපගේ පින්වත් කුරුණෑගල රතනසීල ස්වාමීන් වහන්සේ අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ ඇබ්බැහිවීම කියන කාරණේ ගත්තාම අයහපතට ඇබ්බැහි වෙනවා කියන දේ තුළ අපි මේ කාලවකවානුවේ බොහෝ වෙලාවට කතා කරන දෙයක් මේ ස්මාර්ට් ෆෝන් එක එහෙම නැත්නම් ජංගම දුරකථනය නිසා ඇතිවෙන ඇබ්බැහිවීම. ඒවා අතරේ හරියට දකින්න ලැබෙනවා නොයෙකුත් ගේම් වලට ක්‍රීඩා වලට ඇබ්බැහිවීමක්. ඒ කියන්නේ නුසුදුසු වයසේ ඉන්න දරුවෝ තමන්ට නුසුදුසු ක්‍රීඩා වලට ඇබ්බැහි වෙනවා. ඒ විදිහේ ඇබ්බැහිවීමක් දකින්න ලැබෙනවා. ඊළඟට ඇතැම්මෝ අසභ්‍ය දර්ශන නරඹන්ට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඊළඟට ඇතැම් කෙනෙක් මේ ජංගම දුරකථනයේ මුල් කරගෙන හදාගන්න සමාජ සම්බන්ධකම් එක්ක නොඑක් සම්බන්ධකම් පැත්තේ යන්නත් ඇබ්බැහි වෙලා තියෙනවා. ඊළඟට සමහර කෙනෙකුට මේ ජංගම දුරකථනයේ ස්මාර්ට් ෆෝන් එක කියලා කියන්නේ කොච්චර ඇබ්බැහි වෙලාද කියන්නේ ස්වාමීන් වහන්සේ සමහරවිට නැතුවම බැරි දෙයක් බවට ඒක පත් කරගෙන තියෙනවා. ඔය විදිහට මේ කාලවකවානුවේ කතා කරන ඇබ්බැහිවීම ගත්තොත් නම් ගොඩාක් තියෙන ස්මාර්ට් ෆෝන් එක මුල් කරගත්ත ඒවා. ඊළඟට ස්වාමීන් වහන්සේ තවත් ඇබ්බැහිවීම කියන එක කතා කරොත් මත්පැන් වලට ඇබ්බැහි වෙනවා, සූදුවට ඇබ්බැහි වෙනවා, සල්ලාලකම් වලට ඇබ්බැහි වෙනවා. මේ ආදී නොඑක ආකාරයෙන් අයහපත් ඇබ්බැහිවීම තියෙනවා. අපි දකින දෙයක් අයහපත් ඇබ්බැහිවීම තුල ඒ ඇබ්බැහිවීමට එළඹිච්ච කෙනාත් ඒ වගේම මේ සමාජයත් බොහෝ දුරට දරන ආකල්පයක් ස්වාමීන් වහන්සේ ඇබ්බැහි වුණොත් ඇබ්බැහි වුණාම තමයි.
ආයෙ බේරෙන්න පොටක් නැහැ. සමහරවිට එබ්බැහි වෙච්ච කෙනාට ඒ අදහසෙම ඉන්නවා. මං දැන් මේකට එබ්බැහි වුණා. දැන් ඉතින් මට මේක නවත්ත ගන්න බෑ. මං මේකේ මේ එබ්බැහිය දැන් මං එබ්බැහියේ ගොදුරෙක් වෙලා ඉවරයි. මට දැන් බේරුමක් නැහැ කියන තැනට බොහෝ දෙනෙක් එනවා. මේ මට බේරෙන්න බෑ කියන තැනට ඒම නිසාම ඒ කෙනාට ගොඩේමක් නැති බව අපිට පේනෙන්න තියෙන දෙයක්. ඇත්තම මං විමසන්න කල්පනා කරේ ස්වාමීන් වහන්සේ මේ හිතන ක්‍රමේ හරිද? ඒ කියන්නේ මේ ඇබ්බැහියෙන් අපිට ගොඩ එන්න බෑ කියලා හිතන හිතවිල්ල හරි හිතවිල්ලක්ද? පින්වත් ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි ස්වාමීන් වහන්සේ ඒ විදිහට කල්පනා කිරීම සම්පූර්ණයෙන් වැරදි කියන එක. මොකද එහෙම ඇබ්බැහිීමෙන් ගොඩ යන්න බැයි නම් එහෙම පිළිවෙලක් නැත්තම් කවදාවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට නිවනක් කියන එක අවබෝධ කරගන්න පුළුවන් කියලා හිතන්න බෑ. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ස්වාමීන් වහන්සේ ඒ ඇබ්බැහිවීම පුරුදු වීම සංසාරය යන කෙනාගේ සකස් වෙලා තියෙන්නේම සංසාරයෙන්. එතකොට ඒකෙන් මිදිලානේ කෙනෙක් නිවන කරා යන වැඩපිළිවෙල පුරුදු කරගන්නේ. එතකොට ඒ වැඩපිළිවෙල පුරුදු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒ අදහස ඉන්නවනම්. ඇත්තට මේ අදහස වැරදි එකක්. යම් කිසි මොන යම් දෙයකට ඒවා පුරුදු ඇබ්බැහිවීමක් තියෙනවද? ඒ හැම ඇබ්බැහිවීමකින්ම නරක දෙයකට තියෙන ඇබ්බැහියකින්ම ගොඩ යන්න පුළුවන්. එහෙමයි. ඒක ඇත්තටම බුද්ධ ශාසනයක් ලැබුණ වෙලාවේ ඒක නටේකට හොඳ අවස්ථාවක්. එතකොට ස්වාමීන් වහන්සේ බැලුවොත් එහෙම ලස්සන සිද්ධියක් තියෙනවා මේක තේරුම් ගන්න. එක අතීත කතාවක විස්තරයක් තියෙන බෝසතාණන් වහන්සේ සම්බන්ධයෙන්. දැන් මේ ධර්මයේ ප්‍රතිමූර්තිනින් වහන්සේ. එතකොට ධර්මයේ තියෙන ගුණයන් පුරුදු පුහුණු කරලා ජීවිතයේ තියෙන අඩුපාඩු හදාගෙන සම්පූර්ණ පිරිසුදු වෙච්ච ජීවිතයක් ඇති කරගත් උත්තමයන් වහන්සේ. දැන් උන්වහන්සේ පාරමී දම් පුරණ කාලේ උන්වහන්සේගේ ජීවිත වල සමහන් සිද්ධීන් තියෙනවා. උන්වහන්සේ එක එක දේවල් වලට යොමු වීම නිසා ඒ වගේ මිදිච්ච අවස්ථා. එක අවස්ථාවක් තියෙනවා මේ සිද්ධියේ තියෙන්නේ පලෝභන ජාතකේ. ජාතක දෙකක් තියෙන විස්තරෙම තියෙනවා. බෝසතාණන් වහන්සේ උපදින ස්වාමීන් වහන්සේ මේ එක රජ පවුලක. හැබැයි ඊකට කලින් ජීවිතයක වැඩ ඉන්නේ බ්‍රහ්ම ලෝකේ. ඒ බ්‍රහ්ම ලෝකේ ඉන්නකොට සමහර බ්‍රහ්ම ලෝකේ උපදින්නේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ ධානය සමාධි වැඩිවීමෙන්. එතකොට හොඳ කුසලයේ දියුණු කරලා කාමයෙන් වෙන් වෙලා. ඒ ස්වභාවයෙන් තමයි බ්‍රහ්ම ලෝකේ ඉන්නේ. බ්‍රහ්ම ලෝකේ කාලයක් ඉඳියට පස්සේ දැන් මනුස්ස ලෝකෙට ආවා. එනකොට අර විරාගී අදහසමයි තියෙන්නේ. එතකොට මේ රජකුමාරයෙක් වෙලා ඉන්නවා. හැබැයි ස්ත්‍රීන් පිළිකුල් කරනවා. දැන් අම්මා කිරිමවරුන්ට ගිහිල්ලා කිරි ටිකක් දෙන්න බෑ. පිරිමේදුන් අන්දලා තමයි කිරි පොවලා තියෙන්නේ. එතකොට එච්චරකට විරාගී පැත්තකට නියම වෙලා හිටපු කෙනා. රජුරු කල්පනා කරනවා මේ මෙහෙම හිටියොත් නම් මේ කුමාරයාගේ ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මේකට මොකක් හරි පිළිමයක් යොදන්න කියලා මොකද කරන්නේ මේ එක ස්ත්‍රියක් යොදවනවා මේ බෝසතාණන් වහන්සේ කාමයට පොළව ගන්න. එහෙමයි. ඒ ස්ත්‍රිය නොයෙක් උපක්‍රම කරලා ඒ ස්ත්‍රිය ඒ කුමාරයාව කාමයට පොළව ගන්නවා. එතකොට මේ ස්ත්‍රියත් එක්ක සම්බන්ධයක් හදා ගන්නවා රාජකුමාරයා. බෝසතාණන් වහන්සේ ඇත්තටම කාම සේවනය කරාට පස්සේ අර හිතේ තිබුණ කාම ආශාව එළියට ආවා. කොච්චර ඒකට වහ වැටුණාද කියලා කියන්නේ මේ බෝසතාණන් වහන්සේ මේ කල්පනා කරනකොට මේ සැපේනේ සැපය. මීට එහා දෙයක් නැහැ. මේක මං විතරයි විඳින්න ඕන කියලා හම්බෙන හැම පුරුෂයාම මරන්න ගත්ත කඩුවක් අරගෙන. හිතලා බලන්න කොයිතරම් දුරකට ඒ කාමයට ඒ ස්වභාවයට ඇබ්බැහි වෙන්න ඇද්ද අර විදි ක්‍රියාවකට යන්න. එතකොට නුවණින් කල්පනා නොකිරීම කියන හේතුවත් එක්ක අර කාමයේ තිබුණු ආස්වාදයට අහු වෙලා ගිහිල්ලා අර විදි ක්‍රියාවකට බව පෙළඹුණා. ඊට පස්සේ රජුරෝ මේට ඇවිල්ලා මිනිස්සු කිව්වා මේ කුමාරයා මෙහෙම වැඩක් කරනවා පිළිමයක් උදන්න කියලා. ඊට පස්සේ රාජ්‍යයෙන් එනවා හැරියා. පළව හැරියා. ඊට පස්සේ කැලේකට ගිහිල්ලා ගහක් අයිනේ පැලක් අටවගෙන එතන ඉන්නවා දෙන්න. එතකොට මෙතන සිහිය උපාන සිද්ධිය තමයි ස්වාමීන් වහන්සේ බෝසතාණන් වහන්සේට මෙතෙන්ට එනවා තාපසින් වහන්සේ කෙනෙක්. තාපසින් වහන්සේ කෙනෙක් ආවට පස්සේ මේ බෝසතාණන් වහන්සේ නැති වෙලාවේ අර ස්ත්‍රිය මොකද කරන්නේ මේ තාපසින් වහන්සේත් එක්ක සම්බන්ධයක් හදා ගන්නවා. හැබැයි තාපසින් වහන්සේ 이르දි බලයෙන් එන්නේ අහසින් එන්නේ මෙතෙන්ට පින්ඩපාතේ.
එතකොට අර ස්ත්‍රියත් එක්ක සම්බන්ධ වුණ ගමන් කාමයට එක්ක එකතු වුණ ගමන් අර 이르දි බලේ පිරිහුණා. එතකොට බෝසතාණන්ස මෙතෙන්ට ආවා. එනකොට තාපසින්හන් දැක්ක දැන් හරි. කරපු වැරදි වැඩේ අහු වුණා. පැනලා දුවන්න හැදුවා. දුවන්න ඇවිල්ලා අහසින් යන්න හදනවා යන්න බෑ. දැන් අහසින් ආපු කෙනා අහසින් යන්න බෑ. ඒතකොට බෝසතාණන් වහන්සේට ඇති වුණේ තරහක් නෙමෙයි. බලන්න මේ එක එක්කෙනා කල්පනා ඇති වෙන විදිය. සමහර ද්වේෂයන් එකපාරට එනක ඇති වෙන්නේ. බෝසතාණන් වහන්සේගේ හිතේ ඇති වුණා ස්වාමීන් වහන්සේ අහසින් ආපු උත්තමයට අහසින් යන්න බැරුණා. මොකද්ද මේ කාමයට එක්ක එකතු වෙච්ච නිසා. මේ කාමය නිසා මේ උත්තමයා නීච බවට පත් වුණා. ඉතින් ඒ අර කලින් ආස්වාදයෙන් වැළඳගත්තදී අච්චර ඇබ්බැහි වුණා. මිනීමරන්න පව ඇබ්බැහි වුණස් දේ ඒ වෙලාවේ අතහැරියා. එන්නේ යෝනිසු මානසිකාරය බලවත් පිහිටපු නිසා. එතකොට ඒ අවස්ථාවේ බෝසතාණන් වහන්සේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කාන්තාව මේ මනුෂ්‍ය වාසයකට පිටත් කරලා ශ්‍රමණ ජීවිතයක් ගත කරන තාපස පැවිදි වෙලා 이르දි බල පොදවගෙන ආයෙත් බ්‍රහ්ම ලෝකේ යනවා. දැන් බලන සමහර ඒක හොඳ උදාහරණයක් තේරුම් ගන්න කෙනෙකුට මොනියම් ආකාරයේ වේවා අබ්බැහිම පුරුදු කිරීමක් තියෙනවා නම් නරක පැත්තට ඒවා. එයාට එකෙන් ගොඩ යන්න පුළුවන්. පුළුවන් වෙන එක දෙයක් තමයි ස්වාමීන් වහන්සේ එයා තුල තියෙන යෝනිසෝ මනසිකාරය. ඉතින් ඒ උපන් යෝනිසෝ මනසිකාරය වැඩ නියමාකාරයේ වැඩක් ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් තමයි බුද්ධ ශාසනය. බුද්ධ ශාසනයක් ලැබුණ වෙලාව යෝනිසෝ මනසිකාරයක් තියෙන කෙනාට ස්වාමීන් වහන්සේ මොනියම් වේවා අයහපත් නරක පුරුද්දක් තියෙනවනම් බැරි මේ අබ්බැහිමක් තියෙනවනම් සල්ලාලකමට වේවා බේබදුකමට වේවා සූදුවට වේවා මොනියම් දෙයකට ඒකට ගොඩ යන්න පුළුවන්. කෙනෙක් එහෙම කියනවනම් එයා මේ ධර්මයේ දන්නේ නැති කෙනෙක්. මේ ධර්මයේ තියෙන අර්ථය කිසියම් විදිහකම එයාගේ හිතට ගිහිල්ලා නැහැ. හිතට ගියා නම් සඳ කවදාවත් ඒ වගේ අදහසකට එන්නේ නැහැ. මේ ධර්මයේ පුරුදු කරොත් ඒ සියලු අකුසල් වලින් දුරු වෙන්න පුළුවන්, මිදෙන්න පුළුවන් කියන එක තමයි අපිට කියන්න තියෙන ස්වාමීන් වහන්සේ. එහෙම පින්වත් ස්වාමීන් වහන්සේ ඇත්තෙන්ම බුද්ධ ශාසනය ගත්තාම දුර්වලතා සහිත ජීවිතයක් ගත කරපු අයමනේ රහතන් වහන්සේලා බවට පත් වෙලා අමෘත නිවනේ සැනසුනේ. දැන් අපි ගත්තොත් අම්බපාලි අරහත් උත්තමාවිය. අම්බපාලි කියලා කියන්නේ ශාසනයට පැමිණෙන්න පෙර වෙසඟනක්. වෛශ්‍යාවක් විදිහට ඇය පුරුෂයෝ කී දෙනෙක් එක්ක මේ කාමසේවන ආදිය සිද්ධ කරන්න ඇතිද? ඇය රාගයෙන් මුසපත් වෙලා හිටපු තැනැත්ති. නමුත් මේ ගෞතම ශාසනය තුල මේ අකුසල අතරේ තියෙන බරපතල අකුසලයක් රාගය. ඒ බඳු රාගය ආදී අකුසලුත් දුරු කළා. ඇත්තෙන්ම සම්බුද්ධ ශාසනයේ මුණ ගැහිච්චි මේ ජීවිතේ අපිට සත්පුරුෂයන් වහන්සේලා මුණ ගැහිලා ඉන්නවා. සත්පුරුෂ ධර්මය අහන්න පුළුවන්. ඒ ධර්මයට අනුකූලව විමසීමේ ස්වාමීන් වහන්සේ මේ තමන්ගේ ජීවිතයේ තියෙන මේ දුර්වලතා ඔක්කොම හදාගන්න පුළුවන් කියන හැඟීමට එන්න පුළුවන්. ඒක හරි වටින අදහසක්. මොකද නැත්තම් අර පුරුද්දක් තියෙනවා. සාමාන්‍ය සමාජයේ පුරුද්දක් තියෙනවනේ බාහිරට ඇඟිලි දිගු කිරීම කියන එක. එතකොට අපි හැමතිස්සෙම එළියේ දෙයක් පෙන්වන්න කැමතියි. අසවල් දේ නිසා මට ප්‍රශ්න, අසවල් කෙනා නිසා මට ප්‍රශ්න. අපි එළියට ඇඟිල්ල දික් කරනවා. එළියට ඇඟිල්ල දික් කරපු ගමන් තමන් සුද්ධයි. තමන්ගේ කිසි වැරද්දක් නැහැ. අහවල් දේ නිසා තමයි මට මේ ප්‍රශ්නේ. එහෙම නැත්නම් අහවලා නිසා කියන එක. ඉතින් මෙතෙන්ට ආපු කෙනෙකුට පින්වතුනේ ගොඩක් එන්න පුළුවන් කමක් නැහැ ප්‍රශ්නකින්. එබ්බැහි වීමකින් ඊළඟට තමන්ගේ නරක පුරුද්දකින් මේ කිසිවකින් ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ වරද්ද දැක්කේ නැත්තම්. තමන්ගේ අඩුපාඩු අඳුනාගත්තේ නැත්තම්. තමන් දුර්වලයෙක් කියලා තමන් අඳුනගත්තේ නැත්තම් තමන්ට ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පළවෙනි දේ තමයි තමාගේ දුර්වලකම අඳුනා ගැනීම. අඳුනා ගත්තට පස්සේ ආයේ දුර්වලයෙක් වෙන්න හොඳ නැහැ. අඳුන ගත්ත කෙනා තාමත් දුර්වලතාවයේ තුර කෙඳිරි ගගා ඉන්නවා නම් ඒක අභාග්‍යය. ඒක අවාසනාව. ඒක නා තේරුම් ගන්න ඕන මට මේකෙන් බේරෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒකෙදි ගත්තාම ස්වාමීන් වහන්සේ අපිට මේ වර්තමාන කාලේ බොහෝ අහන්න ලැබුණු ප්‍රවෘත්ති මේ සමීප ප්‍රවෘත්ති කිහිපයක් තමයි මේ අර ක්‍රීඩාවලට එබ්බැහි වෙලා. දැන් මේ ක්‍රීඩාවලට එබ්බැහි වීම කියන එක රෝගයක් විදිහටම අඳුනාගෙන තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ වාර්තාවල පළ කරනවා මේක
මේ ගේම් වලට ඇබ්බැහිවීම කියලා කියන්නේ මානසික රෝගී මට්ටමක් කියලා. ඉතින් එතකොට මේ අපේ මේ ලංකාවේ දරුවෝ තුලත් දැන් අපිට පේනවා මේ තාක්ෂණික උපකරණ වැඩිපුර භාවිතා කරන්නට යොමු කරන්න සිද්ධ වෙච්ච නිසා. දැන් මේ කාලවකවානුව වෙනකොට වැඩිපුර තාක්ෂණික උපකරණ පාවිච්චි කරන්න දෙන්න උනානේ දරුවන්ට. ඒතර බොහෝ දෙනෙක් මේකට යොමු වෙලා තියෙනවා. ඒ යොමු වුණාට පස්සේ නොයෙක් ආකාරයෙන් මෙහි තියෙන ආදීනව නොයෙක් මාධ්‍ය ආදීන් ඉදිරිපත් කරනවානේ ස්වාමීන් වහන්සේ. නොයෙක් විද්වත් පිරිස ඇවිල්ලා මේ ගැන කරුණු කියනවා. එතකොට තේරුම් ගන්නවා ඇතැම් දරුවෝ මට මේ ක්‍රීඩාවලට එබ්බැහිවීම මට ප්‍රශ්නයක්. ඊළඟට සමහරවිට අර හැමතිස්සෙම සමාජ මාධ්‍ය පිටුවල ඉහළ පහළ යන්න හිතෙනවා. ඒක තමන්ට තියෙන ප්‍රශ්නයක්. මේකෙන් මගේ කාලය අපත යනවා. එයා තේරුම් ගන්නවා. ඊළඟට අපි හිතමු ඔය ඒ ජංගම දුරකථනය ආදීන් ගැලවෙන්න බැරුව තමන් අසරණ වෙලා ඉන්නවා කියන එක තේරුම් ගන්නවා. තේරුම් ගත්තට බොහෝ දෙනෙක් අපිත් එක්ක කතා බහ කරන බොහෝ දෙනෙකුත් කියන කතාව මට තේරුණාට මේකෙන් එළියට එන්න පිළිවෙලක් නැහැ. මට මේ ගේම් ප්ලේ කර කර ඉන්න එකෙන් නිදහස් වෙන්න තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් මට මේ ෆෝන් එකෙන් ඈත් වෙන්න තේරෙන්නේ නැහැ. මම මේකට මොකද්ද කරන්න ඕන පිළිවෙල කියන එක. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඒ ගැන කරුණාවෙන් යමක් පැහැදිලි කරනවා නම් හොඳයි. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසර. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ ස්වාමීන් වහන්සේ කැහුවා වගේ අර ගොඩාක් දරුවෝ මේ වෙන විට අර ඒ ගේමින් ඩිසෝඩර් කියන ඒ තත්ත්වවලට පත් වෙලා තියෙනවා. ඒක ලෝකේ තියෙන මේ භයානක දෙයක්. එතකොට ඒ හේතුවෙන් අපේ ස්වාමීන් වහන්සේ ඇහුවා වගේම මුලින්ම දැන් ඒ පැත්තට එයා යොමු උනේ ඒ පැත්තට තිබිච්ච කැමැත්තෙන්නේ. කැමැත්තම තමයි එයා යොමු උනේ. මං ගේම් ප්ලේ කරන්න ඕන. මම මොකක් හරි ටීවී සීරීස් බලන්න ඕන. මොන හරි එකට එයා යොමු වුණා. ඒ විදිහට දැන් යොමු වුණාට පස්සේ දැන් ඒ පැය මුල් පැය තියෙනවා. දැන් පැයක් අඩු කරගන්න කිව්වනේ. හරි ඒ පැයේ උන් ඊළඟට එන ගැටලු මං දැන් මොකද්ද කරන්නේ? ඒ පැයේ ඔබ කරන්න මල් ගහක් හිටවන්න. ගෙදර අම්මට අප්පච්චිට උදව් වෙන්න. ඊට පස්සේ ලස්සන මාල් ටැංකියක් හදන්න. ඊට පස්සේ ගෙදර ඔය වගේ දේවල් තියෙන්නේ කරන්න දේවල්. එතකොට අන්න ඒ වගේ දේවල් වලට ඔබ බාහිර වැඩ කටයුතු වලට ඒ වගේ දෙයකට යොමු වෙලා අර පැයෙන් අර ගැලවෙන පැය පහක් හැබැයි තියෙනවා සෙල්ලම් කරන්න. අමාරු අය අර පැය පහ අර පැය පහ කියන්නේ මොකද්ද? අමාරු අර පැය ඇත්තටම. ඒක අපි ස්වාමීන් වහන්සේට ඇහුවා වගේ ස්වාමීන් වහන්සේ අර WHO එකේ කියලා තියෙනවා වගේ ඒගොල්ලෝ විස්තර කරනවා මුල් දින 20 කෙනෙකුට අතිශයින්ම අමාරුයි කියනවා ගැලවෙන්න. අන්නේ මුල් දින 20 ඔබ හරියට කළොත් අන්නේ අදිෂ්ඨානයකින් යුක්තව අදිෂ්ඨානයෙන් ඒ වගේම ඔබ නැවත නැවත ඒ දේ පුරුදු කරන්න ඕන. අදත් අර උදව් කළා වගේ අම්මට තාත්තට හෙටත් ඒ දේ පුරුදු කරන්න ඕනේ. දැන් අද පැය 5ක් ප්ලේ කරලා හෙට ඒ පැය 6ක් වෙන්න බෑ. ඒක තව අඩු වෙන්නයි ඕනේ. ඒ විදිහට ඔබේ ජීවිතේට ඔබ අදිෂ්ඨානයෙන් යුක්තව පුරුදු කරගෙන ගියොත් දරුවනේ පින්වත්නි, දැන් මේක දරුවනේ කිව්වට අපේ ස්වාමීන් වහන්සේ වැඩිහිටි බාල නවක හැමෝම මේකට බැහැවිලා ඉන්නවා. ඒක අපිත් දකිනවා. එතකොට ඒ නිසා ඔබට කරන්න තියෙන්නේ අර විදිහට පුරුදු වෙන ගමන් ඔබේ ජීවිතේට ඊළඟට දැන් ওই විදිහට සරලව පුරුදු වී යනකොට ඔන්න ඊට පස්සේ වැදගත් පැත්තකට යොමු වෙනවා. ඒ කියන්නේ හැමදාම මල් ගස් හිටවන්න කියන එක නෙමෙයි. අර විදිහට පුරුදු වී යනකොට අන්න ඔබට යම් දවසක් එනවා හොඳට පුරුදු වුණාට පස්සේ ඊට පස්සේ ඔන්න පොත්වලට යොමු වෙන්න. ඊට පස්සේ හොඳට ඔබට පොතක් කියවන්න පුළුවන් පහසුවෙන්. ඒක ටික ටික තමයි හුරු වෙන්න තියෙන්නේ. ඊට පස්සේ යම් කිසි බණ දහමක් අහන්න පුළුවන්. යම් කිසි බණ භාවනාවක් කරු වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ගොන්න හිතන්න දරුවෙක් බුද්ධානුස්සතිය අහනවා කියලා. බුද්ධානුස්සති භාවනාව සාමාන්‍ය පුරුදු වෙන කෙනෙකුට ඒක විනාඩි 20ක්
පැය භාගයක් වගේ තියෙනවා. දැන් මුලින්ම අපි බුද්ධානුස්සතිය කරන්න කියපු ගමන් එයාට පැය භාගයක් නෙමෙයි බුද්ධානුස්සතිය එක්කම එපා වෙනවා එයාට. එතකොට මේ විදිහට සරලව පුරුදු වෙනකොට පස්සේ ඒකෙනත් ඊට පස්සෙත් ඒක අන්න විනාඩි 5ක් ඔන්න අරහං ගුණය ගැන හිතනවා. ඊළඟට අරහං ගුණය සම්මා සම්බුදු ගුණය ගැන ඒ ගුණ දෙකක් ගැන හිතනවා. ඊට පස්සේ විජ්ජාචරණ සම්පන්න. ඔහොම පුරුදු වෙනකොට ඔබ බය වෙන්න එපා. තුරුණුවන්ගේ සරණින් ඒ ආනුභාවයෙන් ඔබට සම්පූර්ණයෙන්ම යම් දවසක අපේ ස්වාමීන් වහන්සේ පුළුවන් යම් දවසක ඊට ඉක්මන කෙටි කාලයකින් සතියක් වගේ ඇතුළත අරගොල්ල දවස් 20ක් කිව්වට ඔබ හරියට ගලොත් ඔබට සතියක් ඇතුළත ඔබට පුළුවන් හරියටම සම්පූර්ණ බුද්ධානුස්සතිය දියුණු කරගන්න. ඒ කියන්නේ අර දේවල් ජීවිතේ ගලවගෙන. එතකොට ඔබ ඒ අරමුණ තුල ඔබට අවශ්‍ය කරන ඉලක්කය තුල ඔබ පුරුදු වෙලා. ඒ නිසා දරුවනේ පින්වත්නි ඔබ බය වෙන්න එපා. ඒක දැන් මට මේක කෙනෙක් හිතෙන්න පුළුවන් මට මේ දේවල් නැති වුණොත් මාත් එක්ක ඉන්න යාළුවෝ ටික නැති දැන් ඔන්ලයින් ගේම් ගහන්නේ අපි විශ්වාස යාළුවොත් එක්ක එකතු වෙලානේ. එහෙමයි. එතකොට එයාට හිතෙන්න පුළුවන් මට යාළුවෝ ටික නැති වෙයි මගේ පිරිස නැති වෙයි. මං වටා ඉන්න මං තනි වෙයි. මං හුදේකලා කෙනෙක් වෙයි. ඇත්තටම ඔබ හුදේකලා වෙන්නේ ඔබ ඒ දෙයට අහුවීමෙන්මයි. ඔබ බලන්න ඔබේ කාමරේ ඔබ අස්සක හුදේකලා වෙලා තමයි ඔය දේ කරන්නේ. ඔබ සමහර විට සාලේ වාඩි වෙලා කන්නේත් නැහැ. ඊට පස්සේ නිින්දක් නැහැ. ඒ දේ හුදේකලා වෙලා තමයි ඔබ කරන්නේ. ඇත්තටම ඔබ දැනුයි තනි වෙලා ඉන්නේ. ඒ නිසා ඔබ ෆෝන් එකෙන් ඔබගේ ඉලෙක්ට්‍රොනික උපකරණයෙන් ඔබ ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් වෙන්න. ඉලෙක්ට්‍රොනික උපකරණය ඔබව ප්‍රයෝජනෙට ගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා කියන තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ මේ ජංගම දුරකථන වල ස්මාර්ට් ෆෝන් වල ඊළඟට නොයෙකුත් සමාජ මාධ්‍යවල ගොදුරක් බවට පත් වෙච්චි අය තමයි ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ. ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු උපක්‍රමය මා හිතනවා හැම දිනාටම බොහොම වටින එකක්. ඒ නිසා මේ විශේෂයෙන් අධ්‍යාපනය ලබන වයසේ ඉන්න දූල පුතාලට මේ කාලේ නිවෙස් වලට වෙලා ඉන්නේ ඔබට පුළුවන් ස්වාමීන් වහන්සේ කියපු ඒ උපක්‍රමයෙන් ඔබ යම් දෙයකට මේ වෙනකොට එහෙම බැහි වෙලා යොමු වෙලා ගැලවෙන්න බැරුව ඉන්නවා නම් ස්වාමීන් වහන්සේ කියපු උපක්‍රමය ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ඔබට මේ වෙනදාට ඒ ඇබ්බැහි වෙලා කටයුතු කරන කාලවකවානුවෙන් චුට්ටක් අඩු කරගන්න. ඒ අඩු කරගෙන ඔබට පුළුවන් පැලයක් හිටවන්න. ඒ හිටවන පැලයට සාත්තු කරන්න ටික ටික තමන්ගේ කාර්යය කැප කරන්න. එතකොට පැලේ ටික ටික වැඩෙනවා දකිනකොට ඔබගේ හදවතට ලොකු සතුටක් ඇති වේවි. එතකොට අර මේ වැරදි දෙයට ඇබ්බැහි වෙච්ච එකකින් ඔබට ඔබේ හිත ගලවා ගන්න අවකාශයක් ලැබෙනවා. ඒ නිසා මේ භයානක තත්ත්වවලට කියන්නේ දැන් රෝගී තත්ත්වවලට වගේ ස්වාමීන් වහන්සේ මේක ගියාට පස්සේ අවසානයේ ඉතින් යොමු වෙන්නේ මානසික වෛද්‍යවරු ළඟට. ඊට පස්සේ බෙහෙත් දෙනවා. බෙහෙත් දීපු ගමන් ගොඩාක් දකින්න ලැබෙනවා වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගන්න හුරු වෙච්ච ගමන් දැන් බෙහෙත් පෙත්ත හැමදාම බොන්න එපැයි. බෙහෙත් පෙත්ත බොනකොට තමන්ගේ හිත තමන්ටම කියනවා උඹ දැන් ලෙඩෙක්. උඹ දැන් මානසික ලෙඩෙක්. එතකොට එයාගේ මේ මානසික ලෙඩෙක් මං කියන එක තුලම එයා කොටු වෙනවා. අපරාධය අර ලස්සන තරුණ වයසේදීම ස්වාමීන් වහන්සේ මානසින් ලෙඩ වෙච්ච කෙනෙක් බවට පත් වෙලා මුළු ජීවිතේම මහා දුර්වල ජීවිතයක් බවට පත් කර ගන්නවා. ඒ නිසා මේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු උපක්‍රමය භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ වදාරපු දෙයක් පින්වතුනි පූර්ව යෝජනා. කලින් යෝජනා කරනවා අපි අපේ හිතට. කලින් යෝජනා කරනවා මං මේ විදිහට කටයුතු කරනවා කියන. මං මේ විදිහට කටයුතු කොට මගේ යහපත හදාගන්නවා කියලා අපි හිතට යෝජනා කරනවා. ඔන්න ඔබට පුළුවන්. ඔබේ ජීවිතේ දැන් අපි මේ කතා කරන්නේ යම් ඇබ්බැහිවීමක් පිළිබඳව මූලික කරුණු ටිකක් අරගෙනනේ. ඔබේ ජීවිතේ තියෙන්න පුළුවන් එක එක දේවල්. ඇතැම් වෙලාවට සමහරු කෑම බීමට ඇබ්බැහි වෙලා. එහෙම ඒවත් තියෙනවා. ඒ ඕනම දෙකකදී මේ පූර්ව යෝජනා කොට මේ තමන්ගේ ඇබ්බැහිවීමෙන් ජීවිතය ගලව ගන්නවා කියන තැනට ඔබට එන්න පුළුවන්. ඒ වගේමයි පින්වත් ස්වාමීන් වහන්සේ අපි ඊළඟට සිහි කරගන්න ඕන කාරණේ තමයි දැන් ඔය කතා කළේ මේ සමාජ මාධ්‍යයේ ඊළඟට මේ නොයෙකුත් ක්‍රීඩා
ඒ වගේ දේවල් වලට බැහැවීම ඊට වඩා ටිකක් බරපතල පැත්තකට ගියපු. ඒ කියන්නේ ගැලවෙන්න අමාරුයිම කියලා හිතෙන ඇබ්බැහිවීම සම්බන්ධයෙමුත් ඕන් ඔය අදහසම තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සමහරවිට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඒ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම ගොඩාක් වෙලාවට දකින්න ලැබෙන්නේ තනියම නෙමෙයි. තව පිරිසක් එක්ක. එතකොට මත්ද්‍රව්‍ය වලටත් ඇබ්බැහි වෙනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ඈයන්ගේ ගොදුරුකුත් වෙනවා. එතකොට එකට පිරිස සමහරවිට ඒකට මුදල් යොමු කරලා එහෙම තමයි මත්ද්‍රව්‍ය ගන්නෙ. ඊළඟට සූදුවට ඇබ්බැහිවීම. සූදුව කියන්නේ ගොදුරක් බවට පත් වෙනවනේ. එතෙන්ට එකතු වුණායින් පස්සේ සමහරවිට ගැලවෙන්න අපහසුතාව එනවා. ඊළඟ එක සල්ලාලකමට ඇබ්බැහිවීම. ওই සල්ලාලකම කියන එක දැන් තාක්ෂණය ඔස්සේ හරියට ඒ සල්ලාලකමට යොමු වීම තියෙනවා. ඕකෙදිත් හරියට අහන්න ලැබෙන දෙයක් මට දැන් තේරිලා තියෙනවා මන්ට වැරදුනා කියලා. හැබැයි මට ගොඩ එන්න පිළිවෙලක් තේරෙන්නේ නැහැ කියන එක. මට තේරෙනවා මේ මත්පැන් ආදීදී මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියට ආදීදී මගේ ජීවිතේ පරිහානිය මට තේරෙනවා එහෙම කියනවා. මට තේරෙනවා කියනවා. හැබැයි එයාට ඒකෙන් නැගිටලා එන්න, එයින් බැහැර වෙන්න කල්පනා කරන්න පිළිවෙලක් නැති බව පේනවා. ස්වාමීන් වහන්සේ මේ ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි කොහොමද කරුණු පහදා ගත යුත්තේ? පින්වත් ස්වාමීන් වහන්සේ ඇත්තටම කල්පනා කරලා බලුවොත් මේ වගේ ගැටලුවක් තියෙනකොට දැන් අපි කලින් අර සිහිපත් කරා වගේ ස්වාමීන් වහන්සේ තීරුම් ගන්න ඕන බුද්ධ ශාසනයක් තුල ඒ වගේ මොන යම් ආකාරයේ ඇබ්බැහිවීමක් අකුසලයට යොමු වීමක් ඒවා මොනහරි තිබ්බත් ඒ හැම දෙයකින්ම ගොඩ යන්න පුළුවන් කියලා ඒ මාර්ගයේ බුදු සසුන තුල තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මොනියම් විදිහේ වැරද්දක් මොනවම් විදිහේ අඩුපාඩුවක් තිබුණත් ඒක නාට්‍යයේ හදාගැනීමේ අවස්ථාව බුද්ධ ශාසනයක් තුල තියෙනවා කියන එක. ඒක නැතුව නෙමෙයි. එතකොට අන්න ඒක අපි තේරුම් ගන්න ඕන. හැබැයි ස්වාමීන් වහන්සේ කොච්චර කීවත් දැන් අර කෙනෙක් තුල අභ්‍යන්තරිකව පිහිටිය යුතු ගුණධර්මයක් තියෙනවා. නුවණින් විමසන්න පුළුවන් හැකියාව. එතකොට ඒක කොයිතරම් කෙනෙකුට උපදවා ගන්න එයා දක්ෂ නොවුනොත් එහෙම මොනියම් අවස්ථාවක වගේ හැම වෙලාවෙම එයාගේ හිත සකස් වෙන්නේ අනිත් පැත්තටම යන්න. එතකොට ඒ හැම එකෙම මිදිලා කෙනෙක් නිවැරදි මාර්ගයට එන්න ඒක ලේසි පාසු කටයුත්තක් නෙමෙයි. කොච්චර දෙයක් කිව්වස්සන අනිත් පැත්තටම එන මොකද කාලෙ තිස්සේ පුරුදු කරපු ගන්නේ. හැබැයි කොයිතරම් අමාරුද අපි තේරුම් ගන්න ඕන එකක් තමයි ස්වාමීන් වහන්සේ මේකට විසඳුමක් තියෙනවා කියන එක. එහෙමයි. නැතුව නෙමෙයි. විශේෂයෙන් බුද්ධ ශාසනයක් මුණ ගැහුණු වෙලාවේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් කෙනෙක් හිතනවා නම් කෙනෙක්ව සල්ලාලකමට බැහැ වුණා. දැන් අද කාලේ ගත්තොත් සානස ලෝකයේම මේ පැත්තට යොමු වෙච්ච එක අනේ තියෙන්නේ. ලෝකෙම මේ පැත්තට යොමු වෙච්ච එක. එතකොට ඒ හේතුව තමයි ස්වාමීන් වහන්සේ ලෝකයේට ඒ කාමයන්ගෙන් තොර දෙයක් ගැන දන්නේ නැහැ. තේරුමක් නැහැ. දැන් බුද්ධ ශාසනයක් තුල පෙන්වන්නේ ජීවිතයේ සුවපත් භාවය කියලා කියන්නේ ඒ වගේ සැපයක් කරා යෑමක් ගැන නෙමෙයි. විරාගී සැපයක් ගැන. එතකොට දැන් ඒ වගේ දෙයකට ඇබ්බැහි වෙන්න එක හේතුවක් තමයි ස්වාමීන් වහන්සේ කාමයට එකතු වෙලා යන එකට. එයාට නිවන ගැන විරාගී සැපයක් තියෙනවා කියන කාරණේ ගැන වැටහීමක් නැතිකම ඇත්තටම. මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් එකක් තමයි ස්වාමීන් වහන්සේ එක තැනක හරිය ලස්සන විස්තරයක් තියෙනවා. අපේ කවුද අනුරුද්ධ මහරහතන් වහන්සේ සම්බන්ධයෙන්. අනුරුද්ධ මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේ භාවනා යෝගී වැඩ ඉන්නවා. පාඩුවේ. එතකොට එතෙන්ට එනවා දිව්‍යාංගනාවක්. දැන් දිව්‍යාංගනාවක් කියනකොට මේ හරිය ලස්සන කෙනෙක්. එහෙමයි. එතකොට මේ දිව්‍යාංගනාව ඇවිල්ලා අනුරුද්ධ මහරහතන් වහන්සේට කියා හිටිනවා අනුරුද්ධයන් වහන්සේ ඔබ වහන්සේ මේ මනුස්ස ලෝකෙ එන්න කලින් හිටියේ දිව්‍ය ලෝකේ තවුතිසාවේ මම ඔබ වහන්සේගේ පාද පරිචාරිකාවක් වෙලා බ්‍රින්දෑ කෙනෙක් වෙලා ඉඳී ඒ ලස්සන දිව්‍ය මාලිගාව තියෙන ඔබ වහන්සේ එහෙ එන්න මේ ජීවිතේ වැඩක් නැහැ ඒක තමයි සැප. ඉතින් ඒ නන්දන වනයේ තියෙන මේ කම්සප විඳින්න නැත්නම් මේ ලෝකේ සැපේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ සාමාන්‍ය මිනිස්සෙක් නම් එතෙන්ට යනව නේදිලා. එතෙන්ට යනව නේදිලා. හැබැයි ස්වාමීන් වහන්සේ අනුරුද්ධ මහරහතන් හරිය ලස්සන විස්තරයක් කියන එක දැන් බලන්න කියන්නේ මොකද්ද? අනේ මෝඩියේ. ඔබ ඇත්තට මේ ලෝකේ සැපේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ.
සැපේ කියලා කියන්නේ කාමයන් පස්සේ දුවලා ලැබෙන සැපේට නෙමෙයි, හීනම සැපේට නෙමෙයි. මේ සංස්කාරයන් සංසිඳීමෙන් ලැබෙන නිවනටයි කියනවා. මේ සියල්ල අනිත්‍ය ධර්මයට අයිති දේවල් කියනවා. එතකොට ස්වාමීන් වහන්සේ බලන්න මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දිව්‍යාංගනට කියපු කතාව ඔබ මෝඩකම නිසා කරන දෙයක් වෙයි. මෝඩකම නිසා කියන්නේ. එතකොට ඒ නුවණ මදකම නිසා තමයි ස්වාමීන් වහන්සේ ඒ කෙනෙක් තේරුම් ගන්න නැත්තේ මේ විරාගී සැපයක් තියෙනවා කියලා. උත්තරීතර දෙයක්. ඒ නිසා තමයි අර වගේ දේවල්ට අහු වෙලා නැහැ. හැබැයි යම් දවසක ඒ කෙනා එක තේරුම් ගන්නවද එයා නිවැරදි වෙනවා ස්වාමීන් වහන්සේ. බුද්ධ ශාසනය තුල ඕන තරම් උදාහරණ තියෙනවා. එහෙමයි. ගිහි ජීවිතය ගත කරන ඒවා පැවිදි ජීවිතය ගත කරන ශ්‍රාවකයෝ. දැන් හොඳ උදාහරණයක් තමයි ස්වාමීන් වහන්සේ කවුද? උග්ග සිටුතුමා. හත්තිගාමක උග්ග. මේ හත්තිගාම උග්ග සිටුතුමාගේ ජීවිතය තුළ තියෙන ලස්සන සිදුවීම් කීපයක් ආශ්චර්ය කාරණා කියලා කියනවා. එහෙමයි. ඉතින් හත්තිගාම සිටුතුමා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම හම්බෙනකොට ඉඳි බීලා කියනවා. එක තැනකට ගිහිල්ලා යාළුවොත් එක්ක එකතු වෙලා හොද්දටම බීලා වෙරි වෙලා ඉඳී කියනවා. එතකොට කියන හොද්දට බොන්න පුරුදු වෙච්ච කෙනෙක්. කියනවා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දැක්කද මේ පැහැදීමත් එක්ක අර වෙරි මත හිඳිලා ගියා කියලා. ආයේ කවදාවත් හිතෙන්ට ගියේ නැහැ. දැන් බුද්ධ ශාසනයක් තුළ කෙනෙකුට ලැබෙන ලාභය. ඒතකොට ඊළඟට ධර්මය අහනකොට එතුමා තේරුම් ගන්නවා මේ නිවන ගැන. මෙයා කල්පනා කරනවා අද ඉඳලා මම බ්‍රහ්මචාරී වෙනවා. ගෙදර නෝනලා 4 දෙනෙක් ඉඳියා. ගෙදර නෝනලා 4 දෙනෙක් ඉඳියා. අද ඉඳලා මම බ්‍රහ්මචාරී. එතකොට ඒ තරම් හිත ඒ පැත්තට හදාගත්ත කෙනෙක්. එතකොට අනිත් පැත්තට යන්න හේතුව තමයි අර විදිහේ නිවන ගැන තේරුමක් නැහැ. මේ විරාගී සැපයක් කියලා කියන තේරුමක් නැහැ. මේ කාමයේම සැපේ කියලා හිතන අදහසත් එක්ක තමයි ගොඩාක් ක්‍රිය පැත්තට ඇබ්බැහිලා යන්නේ. ඇබ්බැහි වුණාට පස්සේ ගොඩ යනවා කියන එක ලේසි නෑ. හැබැයි ඉතින් ගොඩ යන්න පුළුවන් මේ ධර්මය ලැබුණ වෙලාව. ඉතින් මේ ශ්‍රාවකෝ ඒ විදිහට හිත දියුණු කරගත්තේ ස්වාමීන් වහන්සේ මේ ධර්මය පුරුදු කරලා. ඉතින් කෙනෙකුට හොඳ දෙයක් තමයි ඒ විදිහේ ශ්‍රාවකයන් ගැන සිහි කිරීම. මේ විදිහේ පිරිසිදු ජීවිත, මේ විදිහේ ආශ්චර්යවත් ජීවිත තිබුණා නේද කියලා. එහෙමයි. දැන් බලන්න ශ්‍රාවක ගැන කියනකොට ස්වාමීන් වහන්සේ ගිහි ශ්‍රාවක ගැන විශේෂයෙන් කියනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන නන්ද මාතා වගේ වෙන්න. කුජුත්තරා වගේ වෙන්න. උග්ග ගෘහපතිතුමා වගේ වෙන්න, චිත්ත ගෘහපතිතුමා වගේ වෙන්න කියලා කියනවා. ඒතකොට ඒ ශ්‍රාවකයෝ තුළ තිබුණේ ආශ්චර්යවත් ස්වභාවය. ඒ පාරිශුද්ධ ජීවිතය ගැන හිතන්න. ඒ ජීවිත ගැන හිතනකොට සානස ඒ කෙනාට පුළුවන් එතනින් ගොඩ යන්න මාර්ගයක් පාද ගන්න. දැන් නන්ද මාතාව ගැන කියනකොට කියන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ බලන්න ස්වාමියාත් එක්ක දීගාව යම් දවසක එදා ඉඳලා වෙන මිනිස්සු ගැන හිතින්වත් මං හිතුවේ නෑ කියලා. කොයිතරම් පිරිසුදු ජීවිතයක්ද. එහෙමයි. දැන් ශ්‍රාවකයාට කියනවා ඒ වගේ ශ්‍රාවකයෝ ගැන හිතන්න කියලා. ඉතින් දේශනාවේ පැහැදිලිව තියෙන මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ වගේ සිල් ගුණ දම් වන්න ශ්‍රාවකයෝ ඉන්න තැන. ඉතින් මමත් පාරිශුද්ධ ජීවිතයක් ඇති කර ගන්න ඕන කියලා. ඒතකොට මේ කල්පනාව පුරුදු කරන කෙනාට ස්වාමීන් වහන්සේ ඒ අකුසල වලින් වැළකීලා ලැජ්ජ බය ඇති කරගෙන පිරිසුදු ජීවිතයක් කරා යන්න පුළුවන්. ඊළඟට කෙනෙකුට සංවර වෙන්න පුළුවන් තව ස්වාමීන් මේ ලෝකේ ඉන්නවා. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා ඒක මේ ලෝකේ ඉන්නවා අනින්ගේ හිත් දකින්න පුළුවන් ඉර්ධි බලයේ තියෙන ශ්‍රමණයන් වහන්සේලා. දෙවිවරු ඉන්නවා. ඒ කට්ටිය මං ගැන දැනගනි. මම මේ වැරද්දක් කළොත් එහෙම. එතකොට අන්න ඒ විදිහට ලැජ්ජ බය උපදවගෙන සංවර වෙන්න කියනවා. ඒ කල්පනාවත් එක්ක තමයි යා සංවරීම කරා යන්නේ. ඊළඟට කියනවා මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ ඉතා පිරිසුදු දෙයක්. ඒ පිරිසුදු ශාසනයකට පැමිණෙන කෙනෙක් පිරිසුදු ජීවිතයක් ගත කරන්න ඕනේ. අන්නේ පිරිසුදු බවට ආශා කිරීම තුළ පිරිසුදු බව කැමති වීම තුළ සංවර වෙන්න කියනවා. මේ විදිහට තමන් ගැන හිතලා මේ බුද්ධ ශාසනය ගැන හිතලා මේ ලෝකේ ස්වභාවය ගැන හිතලා සංවර වෙන්න කියනවා. එතකොට ඒ විදිහේ ක්‍රමයක් බුද්ධ ශාසනය තුළ තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට අපිට තේරුම් ගන්න ඕනේ ඒ අඩුපාඩු හදාගෙන නිවැරදි වෙන්න ක්‍රමයේ බුද්ධ ශාසනය තුල තියෙනවා. ඒක විශ්වාස කරලා ඒ තියෙන පිළිවෙල අනුගමනය කරන්නයි තියෙන්නේ. පටන් ගන්නයි තියෙන්නේ සාන. පටන් ගන්න නැත්නම් කොයිතරම් අනේ මට බෑ කිය හිටියට ප්‍රතිඵලයක් නැහැ. අන්තිමට තියෙන අවස්ථාවත් මගේ හැරලා යනවා. දැන් ගොඩාක් දෙනෙක් ඉන්නේ අඩුපාඩක් වුණාට පස්සේ අනේ බෑ එතන තමයි අර පිරිසුදු ජීවිතයට ආස කරලා එතෙන්ට යන්න හිතන්නේ නැහැ හැම වෙලාවෙම. ඒ නිසා දැන් යම් අවස්ථාවක් තියෙනවා නිවැරදි වෙන්න ඒකත් නැති වෙනවා. අන්තිමට මේ අවස්ථාව නැති වුණාට පස්සේ වැඩක් නැහැ පසුතැවිලසන. දැන් ඕන තරම් අවස්ථාවල ඒ විදිහට තියෙන මනුස්ස ජීවිතයේ ලැබිලා පිරිසුදු ජීවිතයක් කරන්න අවස්ථාව ලැබිලා ඊට පස්සේ ඒ දේ අනුගමනය කරන්න නැතුව ගියාට පස්සේ පිරිසුදු ජීවිතය කරා යන වැඩ පිළිවෙල එයා දුක් වෙනවා. අනේ මට බැරි වුණානේ කියලා.
දැන් සාන්නහස ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ කාරණේ අපිට මේ බුද්ධ ශාසනයක් ලැබුණ වෙලාවේ පිරිසුදු ජීවිතයක් කරා යන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඒක පුරුදු කරගන්න ඒ කියලා තියෙන වැඩපිළිවෙල විශ්වාස කරලා ඒක ඒ වැඩපිළිවෙල පුරුදු පුහුණු කරගන්න එක අපිට තියෙන්නේ. එහෙම නැත්තම් මේ ජීවිතේ ඉඳී ඊට පස්සේ ස්වාමීන් වහන්සේ විනාශ වෙලා නැකන් තේරෙන්නේ නැහැ. මොකද අපි හැමදාම ජීවත් වෙන කට්ටිය නෙමෙයි. එහෙමයි. අපි හැමදාම ජීවත් වෙන. තව අවුරුදු 50ක් 60ක් යනකොට අපේ ජීවිතේ ඉවරයි. උපරිමයට නැමු. එච්චර කලින් නේ. ඊට කලින් මොන අනතුරු වෙලා අපේ ජීවිතේ නැති වෙයිද කියලා දන්නේ නැහැ. එතකොට මේ කාමයට එක්ක එකතු වෙලා සල්ලාලකම් කර බේබදුකම් කර සූදුවට ඇබ්බැවිලා මොන දේ කරගිට අවුරුදු 10ක් පාලා ඉවරයි ඊට පස්සේ. එහෙමයි. ඊට පස්සේ ගිහලා ඒකෙන් විනාශ වුණාට පස්සේ අනේ මට අවස්ථාව තිබුණා ගොඩ යන්න. ඒ වෙලාවෙම මට කරන්න අවස්ථාව තිබුණා කියලා ඉන්නවා. ඊට පස්සේ කරගන්න දෙයක් නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ අපි තේරුම් ගන්න ඕනේ බුද්ධ ශාසනයක් ලැබුණ වෙලාවේ අපිට පිරිසුදු ජීවිතයක් ඇති කරගන්න. ඒ බේබදුකම් සල්ලාලකම් ආදී වැරදි දේවල් වලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ වගේම වලකින්න අවස්ථාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ මඟ පෙන්ලා තියෙනවා. ඉතින් කල්යාණ මිත්‍ර ඇසුරට පැමිණිලා ඒ කල්යාණ මිත්‍රාගේ අවවාද අනුශාසනා පිළි අරගෙන ඒ කියලා දෙන වැඩ පිළිවෙල විශ්වාසයෙන් පුරුදු කරගන්න එකයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඒ කෙනාට ඒ ඇබ්බැහි මිදිලා පිරිසුදු ජීවිතයක් කරා යන්න පුළුවන් සම. එහෙමයි ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරපු කාරණෙන් පින්වතුනි තේරුම් ගන්න ඕන දේ අපිට අපේ ජීවිතය සම්බන්ධයෙන් යම් දෙයක් මුල් කරගෙන අභිමානයක් ඇති කර ගැනීම. යම් දෙයක් මුල් කරගෙන දැන් ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ අපිට අපි සරණ ගියපු මේ තෙරුවන් සරණ සහිත ශාසනේ කොයිතරම් සුන්දර අභිමානවත් එකක්ද කියලා අපි සිහි කළොත් එතන අපිට රැකවරණයක් තියෙනවා. දැන් ඕක කියනකොට මට සිහිපත් වුණේ පින්වත් ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ නමකගේ පවුලේ සිදුවීම. ඒ ස්වාමීන් වහන්සේ පැවිදි වෙන්න පැමිණෙනකොට ඒ ස්වාමීන් වහන්සේගේ තාත්තා මත්පැන් පාවිච්චි කරන කෙනෙක්. පස්සේ මේ ස්වාමීන් වහන්සේ මහාන වෙලා ටික කාලයකට පස්සේ නිවසට වැඩම කළා. එතකොට තාත්තත් එක්ක කතා බහ කරනකොට මේ ස්වාමීන් වහන්සේ කිව්වා මේ තාත්තේ දැන් ඉතින් ඔව නවත්තලා දාන්න. ඒ කියනකොට මේ තාත්තා කියලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ මං නැවැත්තුවා. ඔක්කොම මං නැවැත්තුවා. එතකොට දැන් ස්වාමීන් වහන්සේටත් පුදුමයි. මොකද එහෙම නවත්තයි කියලා හිතන්න පුළුවන් තැනක නෙවෙයි තාත්තා ඉඳලා තියෙන්නේ. පස්සේ අම්මත් එක්ක කතා කරනකොට අම්මාගෙන් අහලා තියෙනවා. තාත්තා කොහොමද මේක මේ නැවැත්තුවේ මෙච්චර ඉක්මනට? එතකොට මේ අම්මා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ තාත්තා මට කිව්වේ මෙච්චරයි. දැන් අපි හාමුදුරුවෝ මහාන වෙන්න ගියා. හාමුදුරුවෝ මහාන වෙන්න ගියාට පස්සේ හාමුදුරුවන්ට විලිලැජ්ජාවක් නැතුව ගමටවත් එන්න තියෙන්න එපා. එහෙම හිතුව ගමන් සංවර වුණා. එතකොට අපිට පුළුවන් නම් මෙන්න මේක ගලපා ගන්න නේද ස්වාමීන් වහන්සේ? අපිට පුළුවන් නම් ගලප ගන්න තාත්තා කෙනෙකුට තමන්ට දරුවෝ ඉන්නවා. දරුවන්ට විලිලැජ්ජාවක් නැතුව පාරේ තොටේ යන්න පුළුවන්කමක් තියෙන්න ඕන. ඊළඟට මේ බිරිඳක් ඉන්න ස්වාමිපුරුෂයෙකුට හිතන්න පුළුවන් මගේ බිරිඳට මේ තමයි මගේ ස්වාමිපුරුෂයා කියලා ලැජ්ජාවක් නැතුව පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. ඇගේ ගෞරවය මං ආරක්ෂා කරන්න ඕන. එතකොට බිරිඳකට හිතන්න පුළුවන් මේ නොමග යාම ආදියට හිත යොමු වෙලා තියෙනවා නම් මං ස්වාමිපුරුෂයෙක් ඉන්න කෙනෙක්. ඔහු වැදගත් රස්සාවක් කරන කෙනෙක් මං ඔහුගේ ගෞරවය රකින්න ඕන. දරුවෙකුට හිතන්න පුළුවන් මගේ ගෞරවනීය දෙමව්පියන්ගේ ගෞරවය මං නිසා මං සිඳෙන්න දෙන්නේ නැහැ. දැන් මේ ශිෂ්‍යයන්ට ආචාර්යවරු ගැන හිතලා සංවර වෙන්න පුළුවන්. මගේ ආචාර්යවරයා මේ අසවලා ඒ ආචාර්යවරයාගේ තියෙන ගෞරවය රැකෙන විදිහට මම ජීවිතය ගත කරන්න ඕන. ඉතින් ඇත්තටම මේ කාරණේ හොඳට හිතට අරගත්තොත් ඒ හිතට ගත්ත කෙනාට නම් විශාල රැකවරණයක්. ඇත්තම විශාල රැකවරණයක් තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? යෝනිසෝ මනසිකාරය කියන එක ඇතිවීමයි ස්වාමීන් වහන්සේ ඒ කෙනාට ඒක නිදහස් වෙන අවස්ථාව ලැබෙන්නේ. ඒක ඉපදුණු ගමන් ස්වාමීන් වහන්සේ යාට ඒ සියලුම ඒ වැරදි වැඩ පිළිවෙලින් මිදලා නිවැරදින අවස්ථාවක් තියෙනවා. එහෙමයි පිටු ස්වාමීන් වහන්සේ. දැන් අපිට මේ කරුණු කාරණා වලින් තේරෙන දෙයක් ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඔන්න මේ කරන්නේ වැරද්දක් කියලා අඳුන ගන්නත් ලැබෙනවා. තමන්ගේ වැරද්ද තුල ඉන්නවත් පේනවා.
හැබැයි ගොඩ එන්න බෑ. දැන් මේ ලංකා භූමියේ දැන් අපි ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේ කියපු කාරණාවලින් අපිට තේරුම් ගන්න තියෙන්නේ ලංකා භූමියේ ඉන්න අයටනේ මේ වාසනාව තියෙන්නේ. මොකද සත්‍ය වූ සද්ධර්මය මේ ලංකා භූමියේ ඉන්න අයට තමයි බොහෝ කොට අහන්න ලැබෙන්නේ අන්තර්ජාලය ආදී ඔස්සේ. ඒත් මේ සිංහල භාෂාව කතා බහ කරන එහෙම පිරිසකට තමයි ලොකුම අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ. එතකොට මේ කෙනෙකුට යම් අයුරකින් තමන් වැරැද්දක යෙදෙනවා කියලා දැනත් ඒ වැරැද්දෙන් ගැලවෙන්න බැරි නම් ඕක තමයි ලෝකේ ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේ කතා කරන්නේ මේ ඇඩික්ටිව් මේ සම්පූර්ණ එයා ඇබ්බැහිකරණයට ලක් වුණා. එයා දැන් ඇබ්බැහි වෙච්ච කෙනෙක්. දැන් මේක සම්පූර්ණ අසත්‍ය බව පේනවා අපිට. මොකද අපේ සහෝදර ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. සමහරවිට ගිහි ගෙදර ඉන්නකොට නොඑක් දේවල් වලට ඇබ්බැහි වෙලා බොහොම ඒ දේවල් තුළ ඇතුළට ජීවිතේ ගියපො. නමුත් දැන් පැවිදි වෙලා සුවසේ සිල්ගුණ පුරාගෙන ඉන්නවා. එහෙනම් මේ අසත්‍ය කතාවන්නේ මේව අතාරින්න බෑ කියන එක. එතකොට ස්වාමීන් වහන්සේ මේකේ ඇත්තටම තියෙන දුර්වලකම මොකක්ද? ඒ දුර්වලකම ස්වාමීන් වහන්සේ අපි ධර්මයේ ඇසුරින් පැහැදිලි කරගනිමු. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ දැන් ගත්තොත් ඔය කරුණ ඒ ඇබ්බැහි වෙන්න කෙනෙක්ගේ ජීවිතේට කරුණක් විදිහට බලපාන්නේ එයාට අර තේරුණාට අර ඉස්සෙල්ලා කියවනේ අර වීරිය අදිෂ්ඨානයකින් නැවත නැවත කරන්න ඕනේ කියලා. ඒ දේ එතකොට ඒ දේ නැවත නැවත අදිෂ්ඨානයේ තිබුණට නැවත නැවත කරවන්න දෙයක් තියෙනවා. ආන්නේ නැවත නැවත කරවන දෙයට තමයි කියන්නේ වීරිය කියලා. එතකොට එයා අර කැපවීමක් දැන් තේරෙන වචනෙන් කිව්වොත් වීරිය නැත්තම් කැපවීම කියන එක කැපවීමෙන් එයා ඒ දෙයට අර කැමැත්ත තියෙනවා නිදහස් වෙන්න ඕනේ කියලා වීරියකින් කැපවීමකින් එයාන කටයුතු කරන්න ඕනේ. එහෙම වුණොත් අපේ ස්වාමීන් වහන්සේ ඒ කෙනාට ගැලවෙන්න වාසනාව ලැබෙනවා. දැන් ඔකට එක සිද්ධියක් කියන්නම් මම අපේ ස්වාමීන් වහන්සේ පොඩි සිදුවීමක් මගේ මිත්‍රයෙක්ගේ සහෝදරයෙක් හිටියා. සහෝදරයාට වයස අවුරුදු 15යි. මේ අවුරුදු 15 ඉඳන් වයස අවුරුදු 19 වෙනකම්ම කලේ ඔය ගේම් ගගා හිටපු එක. එක ටීවී සීරීස් බල හිටියා. ඊට පස්සේ මෙයාට පස්සේ අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේම මෙයාට පිස්සු හැදුනා. ඊට පස්සේ දැන් මේ හොඳට ඉගෙන ගන්න දක්ෂ හොඳ ළමයා අවුරුදු 15 වයසේ ඉඳන් 18 විතර වෙනකොට ඔන්න මේ පිස්සු බෙහෙත් බොන්න පටන් ගත්තා. ගිහිල්ලා බොනවා දැන් මෙයා. ඊට පස්සේ 19 දී මෙයා වෙසක් පොය දවසක් හරි කනගාටුයි කියන්නේ ගෙදර බෙල්වල දාගෙන මැරුණා. අවුරුදු 19 කොල්ලා. හේතුව ගේම් වලට ටීවී සීරීස් වලට ඇබ්බැහි වීම. එතකොට දැන් එයාට කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. දැන් එයාට ආශාවක් තිබුණා. දැන් මුල් කාලය තුල එයාට තිබුණේ අවසාන වෙනකොට එයාට අම්මා තාත්තවත් පෙන්වන්න බෑ. තමන්ගේ සහෝදරයා පෙන්වන්න බෑ. ගහන්න මරන්න ද්වේෂයෙන් තමයි ඉන්නේ. ඇයි අරකට හිත ඇබ්බැහි වෙලා දැන්. ඒ ඇබ්බැහි වුණාට පස්සේ එයාට අන්න ගැලවෙන්න ආසාව නැතිනම් දැන් අපේ දැන් බුද්ධ ශාසනය ගත්තත් අපේ ස්වාමීන් වහන්සේ ලස්සන සිද්ධියක් තියෙනවානේ. දැන් ගත්තොත් අපේ නන්ද මහරහතන් වහන්සේගේ සිද්ධිය. නන්ද මහරහතන් වහන්සේගේ සිද්ධි නන්ද ස්වාමීන් වහන්සේගේ කාලේ අප භාගතුන් වහන්සේ නන්දේ යන් කියලානේ එක්කන් එන්නේ. පාත්‍රය අතට දීලා. කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ. ජනපති කල්ලේ නෝන ගැන හිතාන එන්නේ මං යන්න ඕනේ අරයත් එක්ක අසවත් බඳින්න ඕනේ කියලා නෙන්නේ දැන්. ඒක කැමැත්තෙන් නෙමෙයි මහාන වෙන්න ආවේ. මහාන කළා. මහාන කරලත් කැමැත්තෙන් නෙමෙයි හිටියේ කැටයන් දාව පාත්‍රයක් පාවිච්චි කළේ කියනවා. ඊට පස්සේ හඳුන් ගෑවා කියනවා මුනේ. ඊට පස්සේ අර නිකන් සුපිරියට හිටියා ඉතින් යා. පොඩ ලස්සනට. ඊට පස්සේ දැන් පසු කාලේ ඉනවනේ අපි අන්න භාගතුන් වහන්සේ උපක්‍රමයක් කළේ. එහෙමයි. භාගතුන් වහන්සේ කරපු උපක්‍රමය මොකද්ද? දැන් අර නිදහස් වෙන්න අහිතේ ආසාව නැතුව නෙමෙයි. කැමැත්ත තිබුණා. මේ කාමයන් දුරු කරගන්න ඕන. එහෙමයි ස්වාමීනි භාගතුන් වහන්සේ කියලා බණ ඇහුවා. තමන්ගේ සහෝදරයාගෙන්. කවස් භාගතුන් වහන්සේනේ සහෝදරයා. ඉතින් ඊට පස්සේ මොකද වුනේ? භාගතුන් වහන්සේ ඊට පස්සේනේ අතින් අල්ලගෙන දෙව්ලොව චාරිකාව එක්ක යන්නේ. ඔබ මෙන්න මේ දේවල් වලදී හැසිරෙන්න ඔබට මේ ගොල්ලෝ ලැබෙයි කියලා කිව්වනේ.
එතකොටනේ මේගොල්ලෝ 500ක් වුණත් ඔයාට ගන්න පුළුවන් කියලා දෙවියන්ගනාව පෙන්වුවේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ අන්න ඒ වගේ උපක්‍රමයක් කළේ. ඒ උපක්‍රමයෙන් දැන් ඒක තමයි ඉස්සෙල්ලත් කිව්වේ ඔබ මේ වගේ උපක්‍රමයක් කරන්න ගහක් හිටවන්න අම්මට රට උදව් කරන්න ඊට පස්සේ වෙන මොකක් හරි ගැලවෙන්න පුළුවන් යම්කිසි උපක්‍රමයක් ඔබ කරන්න. ඒ උපක්‍රමයේ දියුණු කරගන්න අන්න උපකාර වෙන්නේ කුමක්ද? වීරිය. අන්න නන්ද ස්වාමීන් වහන්සේ ඊට පස්සේ වීරියෙන් කැපවීමෙන් කුමක්ද අර යම්කිසි දෙයක් පෙන්වන්න මෙන්න මේකයි ඔබට ලැබෙන දේ. ඒට ආසාවෙන් ඒ දේ ලබා ගන්න වීරියෙන් ඒ දේවල් ලබා ගන්න කැපවීමෙන් අර මාර්ගයේ සීලය, සමාධිය, ප්‍රඥාව වැඩුවා. අවසානයේ තේරුණා මේ මගේ ඉලක්කය මේක නෙමෙයි කියලා. පස්සේ භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා අරහත්ත්වේ ප්‍රකාශ කරනකොට ඒ දේවල් අවශ්‍ය නැහැ කියලා කියනවනේ. එතකොට ඒකයි සම්පූර්ණම නිදහස් වීමක් තියෙනවා. ඒකයි උපක්‍රමශීලීව ගැලවෙන්න. හැබැයි ඒ සඳහා උපකාර කරන දේ කුමක්ද? වීරිය කියන කරුණ. ඒකයි මෙතනදී කියන්න තියෙන ස්වාමීන් වහන්සේ වීරිය කියන දේ අතිශයින්ම ජීවිතයට වැදගත් දෙයක්. ධර්මයේ ගත්තත් අපේ ස්වාමීන් වහන්සේ විස්තර කළා වගේම දැන් යෝනිසෝ මනසිකාරය කියන වගේම ඒ තමයි ධර්මයේ ගත්තත් දැන් ධර්මයේ බණ භාවනාවක් යම්කිසි දෙයක් දියුණු කරගන්න වුණත් එයාට කරුණු තුනක් ඕනේ කියනවනේ භාග්‍යතුන් වහන්සේ. දැන් සතිපට්ඨානයේ දේශන ආතාපි සම්පජානෝ සතිමා. සිහියත් නුවණත් වීරියත්. අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ 100න් හඳුන ගන්නවා මේක මට හරියන්නේ නැහැ දැන් ගුණ යන්නේ පොල් පැලයට කියන එක හඳුන ගන්නවා. ඊට පස්සේ දැන් නුවණකින් හඳුන ගන්නවා. හැබැයි ඒ කරුණු දෙකම තිබුණට නැත්තේ කුමක්ද? වීරිය කියන එක නැත්තම් අර කරුණු දෙක තිබුණත් එක කරුණක් මදි නිසා එයාට සම්පූර්ණ ඉලක්කය කරා යන්න බෑ. ඔය කරුණු තුනම තිබුණොත් අන්න වීරියෙන් යුක්තව ඒ කෙනාට එයාගේ ජීවිතේ ජයග්‍රහණය කරගන්න වාසනාව ලැබෙනවා අපේ ස්වාමීන් වහන්සේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ කරුණු කාරණා ශ්‍රවණය කරන සුපින්නතුල්ලාට ඔබ අද මේ බිනරපුර පසළොස්වක පුන් පොහෝ දිනේ ඔබ යහපත් වූ ප්‍රතිපදාවකට පැමිණි පිරිසක් විදිහටයි මේ බණපද ශ්‍රවණය කරන්නේ. ඔබට පුළුවන් තව කෙනෙකුට අනුකම්පාවෙන් උදව් කරන්න. මොකද පින්වතුනි ගොඩාක් ආදීනව මේ ඇබ්බැහිවීම මුල් කරගෙන මේ සමාජයේ දකින්න ලැබෙනවා. ඒ දකින්න ලැබෙන ආදීනව ගැන විතරයි හැබැයි සමාජයේ කතා කරන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් නරක දෙයකට ඇබ්බැහිවීමේ අඳුරු විපාක කියලා අපිට මාධ්‍ය වලින් නොයේක් තැන් වලින් අහන්න ලැබෙන්නේ. දැන් මේක මේ ලංකාවේ අපි විතරක් කතා කරන එක නෙවෙයිනේ. මේ වෙනකොට ලෝකෙම මේක කතා බහට ලක් වෙන දෙයක්. සමහරවිට අපේ රටවල් වලට වඩා බොහොම දරුණු විදිහට වෙන රටවල් වල මේ ගොදුරු වීම දකින්න ලැබෙනවා. මේ වීඩියෝ ගේම් ආදිය මුල් කරගෙන තමන්ගේ දිවිතොර කරගන්න ඉන්නවා ගේම් එකේ අංගයක් විදිහට. ඉතින් ඒ වගේ නොයෙක් ව්‍යසන දකින්න ලැබෙද්දී ස්වාමීන් වහන්සේ බොහෝ දෙනෙක් කතා කරනවා අපිට අහන්න ලැබෙන්නේ මේ ජීවිතය තුළ දකින්න ලැබෙන ආදීනෝ විතරයි. නමුත් අපි සම්මා දිට්ඨියෙන් යුක්ත මේ ධර්මයක් කතා කරන ඉගෙන ගන්න පිරිසක්. ඒ බුදුරජාන් වහන්සේගේ ස්වාක්ඛාත ධර්මයේ තුල අපිට පේනවා අපිට මේ මෙලොවින් මේ ගත කරලා අවුරුදු 60 70න් 80න් අවසන් වෙන ජීවිතේ එතනින් ඉවර නැහැ. අපි මේ ජීවිතේට රැස් කරපු කර්මයට අනුරූපව පරලොවක් තියෙනවා. එතකොට මේ නරක දෙයකට ඇබ්බැහි වෙලා ගත කරන ජීවිතේ ස්වාමීන් වහන්සේ පරලොවටත් බොහොම භයානක අන්ධකාර විපාක තියෙනවා. ධර්මයේ තුලින්මයි ස්වාමීන් වහන්සේ අපි පැහැදිලි කරගත යුත්තේ. ඒ ගැන පැහැදිලි කරමු. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ කාරණය ගැන අපිට පැහැදිලිවම විස්තරයක් තේරුම් ගන්න තියෙන ස්වාමීන් බුද්ධ ශාසනයක විතරයි. වෙන කිසි තැනක එහෙම කතාවක් ගැන කියලා දෙන්නේ නැහැ පැහැදිලිව. මොකද ඒ සම්බන්ධ පිරිසිදු පරිපූර්ණ ඥානය තිබුණේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේට. තථාගත බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි මේ අකුසලයන්ගේ විපාක, කුසලයන්ගේ විපාක මේ සියල්ල ගැනම මනාවකට අවබෝධ කරගන්නවා. ඒතකොට මේ බුද්ධ ශාසනය තුල පැහැදිලි කරලා පෙන්නලා දෙනවා සසරට ඒ විදිහේ වැරදි දේවල් වලට පුරුදු වීම නිසා ඒක බලපාන්නේ කොහොමද කියලා. දැන් අපිට කෙනෙක් දැන් බේබදුකමකට ඇබ්බැහි වෙනවා මේ ජීවිතේ. එයාට මේ ජීවිතේ සමහර ලාවට එයාට දකින්න පුළුවන් ධනහානි වෙනවා. ධන විනාශ වෙනවා, පවුල කඩා කප්පල් වෙනවා. ඒ සමහර මිනිස්සු කාලා බිල්ල එන එච්චර ආධිනව දකින්න මේ නෑ යාට.
හැබැයි මරණින් මත්තයාට කොයි වගේ විපාකද මුහුණ දෙන්නේ කියලා එයා දන්නේ නැහැ. දැන් ඒක බේබදුකමට ඇබ්බැහිම තුල ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරන සාහනසය මරණින් මත්තේ යන්නේ නිරේ කියනවා. අපාය කියනවා. එහෙමයි. එතකොට මරණින් මත්තේ අපාය යනවා අපිට පේන්නේ නැහනේ. පරලොවදී මේ වගේ විපාක අත් වෙනවා කියලා අපි දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. බුදුරජාණන් ඒක දැක්කා. ඒ විතරක් නෙ ඊට පස්සේ දේශනා කරනවා මේ මනුස්ස ලෝකේ උපන් කාලේ එයා මන්ද බුද්ධිකෙක් වෙනවා කියලා. නුවණ හීන මන්ද බුද්ධිකෙක් වෙනවා කියනවා මත්පැන් මද්ද්‍රව්‍ය පානය කිරීම විපාක. ඒකට ඇබ්බැහිලා කටයුතු කිරීම විපාක. ඕක දන්නේ නැහනේ. බලන්න සසරට එක බලපාන හැටි. එක එක්කෙනාගේ කර්මය රැස් කරගෙන හැටි. උන් සල්ලාලකේ මේ දෙනවා එදින. දැන් එහෙම ඉන්න කෙනා මේ ජීවිතේ සමහරට ඒ කෙනාට කිසි ආදීනුවක් පේන්නේ ආශාදේ විතරයි ප්‍රකට වෙන්නේ. කිසිම ආදීනුවක් තමයි ප්‍රකට වෙන්නේ නැති ඉන්න පුළුවන්. මේ ජීවිතේ කියන පෞල් ජීවිත විනාශ වෙනවා. මේ සමාජයේ සතුටන් ඇති වෙන මේ විදිය කියලා සමහරට දකින්නව සමහර කෙනෙකුට නැහැ. අර ආස්වාදයෙන් ප්‍රකට වී තියෙනවා යාට. හැබැයි මරණින් මත්තේ නිරය. මරණින් මත්තේ නිරය කියලා. අප්‍රමාණ දුක් විඳින්න. දැන් එක තැනක සිද්ධියක් තියෙනවා බලන්න ඉසිදාසී කතාව. ඉසිදාසී භික්ෂුණීන් වහන්සේ රහතන් වහන්සේ නම රහත් මෙහින් වහන්සේ නම බවට පත් වෙනවා. අතීතයේ සිහි කරන්න පුළුවන්. මේ සසරේ බැලුව ස්වභාවය සිහි කරලා. ස්වාමීන් වහන්සේ ජීවිත කීපයකට කලින් මේ උත්තමාවේ පිරිමි කෙනෙක්. හොඳ සල්ලි භාගෙ තියෙන රන් කරුවෙක් වෙලා රත්තරන් බිස්නස් එකක් කර කර ඉඳලා තියෙනවා. සල්ලි භාගෙ තිබිලා තියෙනවා කරපු වැඩක් තිබුණා. මොකද්ද? සල්ලාලකම. එහෙමයි. වැරදි කාම සේවනය කරා. ඒකට ඇබ්බැහි වෙලා. ඒ විස්තර වල තියෙන සමහරලාට කැමැත්තෙන් කරා කියනවා. ඒ කියන්නේ කාන්තාව කැමැත්තෙන් එයා ළඟට ඇවිල්ලා තියෙනවා. සල්ලි දීලා. සල්ලි තියෙන කෙනානේ. එහෙමයි. ඒකට අකමැත්තක් නැහැ. දැන් අද කාලේ කියන්නේ කැමැත්ත තිබුණා නම් ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම කියන කට්ටිය ඉන්නවනේ. ඒකට එහෙම කරලා තියෙනවා. හැබැයි ඊළඟට තියෙනවා අකමැත්තෙන් කරලා තියෙන බලෙන් බලහත්කාරයෙන්. ඉතින් ඒ ස්වභාවයෙන් ඒ ජීවිතේ ගැටලුවක් නැහැ. සල්ලි භාගෙ තිබුණා කාලා බීලා ඉන්දියා කාම සේවනය කර කර ඒ ආශ්‍රදයට අහු වෙලා ඉන්දියා. සාහිණාත ඊට පස්සේ කියන වෙච්ච දේ. එහෙමයි. මරණින් මතේ නිරේ ගිහිල්ලා ඉපදුනා කියනවා. අවුරුදු ලක්ෂ කෝටි ගණක් දුක් විඳා අර අවුරුදු 50 60ට. දැන් අවුරුදු 50 60 ඉඳලා ඒ විදිහේ කාම සේවනය කළේ ආශ්‍රදයේ කොච්චර වෙලාවක් ලබන්නේ නැද්ද සමහරට. හැම වෙලාවෙම කාම සේවනය කර කර ඉන්නේ නැහැ නේ. ඒ සුළු වැරද්දට ස්වාමීන් වහන්සේ ඒකේන අවුරුදු ලක්ෂ කෝටි ගණක් නිරේ දුක් විඳ කියනවා. ඊට පස්සේ විස්තර වල තියෙනවා ස්වාමීන් එතනින් ඉවරලා නැහැ. ඊට පස්සේ මේ නිරේ නිදහස් වුණාට පස්සේ තිරිසන් ලෝකෙ පන්න කියනවා. වඳුරෙක් වෙලා ඉපදිලා තියෙනවා. බරාදින බූරුවෙක් වෙලා ඉපදිලා තියෙනවා. ඊළඟට ගවයෙක් වෙලා ඉපදිලා තියෙනවා ගුණෙක්. ඒ හැම අවස්ථාවකම වැඩි කාම සේවනය කරපු විපාකටිට ස්වාමීන් වහන්සේ මෙයාට දුක් විඳිනලා තියෙනවා. පුංචි කාලේ වඳුර වෙලා ඉන්න කාලේ ඒ වඳුරු රැළේ හිටපු නායක ලොකු වඳුර ඇවිල්ලා මෙයාගේ කෝෂ කඩලා තියෙනවා. ඒක තුවාලෙලා බොහෝ දුක් විඳලා මැරුණා කියනවා. ගවයෙක් වෙලා උපන් කාලේ බර අදිනකොට බර අදින ගවයන්ගේ කෝෂ තලනවා ගන්න. ඒ තලනකොට මේ කෝෂ තුවාල වෙලා කුණු වෙලා මැරුණේ කියන අන්තිමට දුක් විඳලා. බූරුවෙක් වෙලා ඉන්නකොටත් ඒ විදිහයි කියනවා. ඉතින් මේ තිරිසන් ලෝක උපන් කාලවල බොහෝ දුක් විඳලා තිනවා. හේතුව තමයි අර අවුරුදු කීපයක් තුල අර කාම සේවනට ඇබ්බ වෙලා වැරදි කාම සේවනය කරපු විපාක. ඊට පස්සේ මනුස්ස ලෝකයට ඇවිල්ලා තිනවා. නපුංසකේ. ස්ත්‍රියකුත් නෙමෙයි පුරුෂයෙකුත් නෙමෙයි. සමාජයේ නිന്ദා අපහාස විඳ විඳ ඉඳලා තියෙනවා. හේතුව කියනවා වැරදි කාම සේවනය කරපු විපාක. ඊට පස්සේ ජීවිතේ ස්ත්‍රියාවක් වෙලා පරනවා. මහා දුක්ඛිත ජීවිතයක් ගත කරන ස්ත්‍රී කෙනෙක් වෙලා ඉපදුණා. මේ හේතුව සාහනස අර මේ කාම සේවනයේ අර ආස්වාදයට අහු වෙලා ඒ වැරදි වලට ඇබ්බැහි වෙලා කටයුතු කිරීම. දැන් සාහනස මේ ආදීනවේ මේ අපේ ඇහැට පේන්නේ ප්‍රඥාව දිනු කරපු කෙනෙකුට විතරයි දකින්න තියෙන්නේ. ඒක දකින්න නෑ කියලා එහෙම ආදීනයක් නැතුව නෙවෙයිනේ. ඒක තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ පෙන්ලා දුන්නා මේ විදිහේ දේවල් පුරුදු කරොත් එයාට මේ දුක්ඛිත තත්ත්වයට තමයි පත් වෙන්න වෙන්නේ කියලා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේවා දස බල ඥාන තුල පිහිටලා විශාරද ඥාන තුල පිහිටලා මේ පෙන්ලා දෙන්නේ. ඒ නිසා ඒ ශාස්ත්‍රඥ වහන්සේ පෙන්වා දෙන්නදී ඒකාන්තම සත්‍යයක්මයි කියලා පිළි අරගෙන ඒ අවවාදනෝ පිහිටා කටයුතු කිරීම අපිට තියෙන්නේ. නැත්තම් අපේ ජීවිතේ අනතුරු වැටෙනවා අපිට තේරෙන්නේ නැහැ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ මුණ ගැහුණු ජීවිතේ පින්වතුනේ අපි තේරුම් අරගන්න ඕන මහා භාග්‍යයකට සාංශාරික ගමනක නොඑක් අඩුපාඩු යන්තාක් තියෙනවද
ඔය අඩුපාඩු ඔක්කොම හදාගන්න ලැබුණු අවස්ථාවක් බව. මොකද බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අඩුපාඩු සකස් කර ගැනීමේ අවස්ථාව අපි තේරුම් ගත්තොත් එහෙම අජාසත් රජුරුවන්ගේ මේ සිදුවීම ගත්තොත් ආනන්තරීය පාප කර්මයේ සිද්ධ වෙච්ච කෙනෙන්නේ. ආනන්තරීය පාප කර්මයේ. ඒ කියන්නේ ධර්මයේ ඉගෙන ගන්නකොට දන්නවා ඊළඟ ජීවිතේ ඒකාන්තයෙන් නිරේ කියලා. ආනන්තරීය පාප කර්මයේ වෙච්ච කෙනා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ අතින් පියා ඝාතනය වුණා. මට තේරෙනවා මම වැරද්දක් කළේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? මහරජය මේ ආර්ය විනය තුල යමෙක් වරදක් ලෙස පිළිගනීද එය මේ ධර්ම විනයේ අභිවෘද්ධියකි. එතකොට වරද විදිහට කෙනෙක් දැක්කොත් එහෙම හදාගන්න අවකාශයක්, ඒකට පිළියම් කරන්න අවකාශයක් සම්බුද්ධ ශාසනය ඇතුලේ තියෙනවා. එහෙම පිළියම් කිරීමේ අවකාශය කියන එකට අපි මේ ජීවිතේ ආවොත්, ඒ කියන්නේ ටික ටික හරි අපේ වැරදි අඩුපාඩු හදාගන්න තැනට ආවොත් පින්වත් ස්වාමීන් වහන්සේ, ඒක අපේ ජීවිතේ දියුණුවක් කරා යන්න හේතු වෙනවනේ. දැන් ස්වාමීන් වහන්සේ විස්තර කළා මේ සාමාන්‍ය නරක පුරුද්දක් පරලොවට බලපාන හැටි. ඒ වගේම පේනවා ස්වාමීන් වහන්සේ ධර්මයේ කියනකොට නරක පුරුද්ද කියන එක මේ ඊළඟ ජීවිතේට විතරක් නෙමෙයි, සංසාර ගමනටම ඒක නිකන් මර ජීවිතේට අපිට කියන්න පුළුවන් ගහකට පිළිලෙ වගේ. පිළිලයක් වගේ බලපානවා. ඊට පස්සේ මතු ජීවිතයක සත්පුරුෂෙක් හමු වුණත් අර පුරුද්දක් විදිහට තියෙන දුර්වලතාවේ Tamante සත්පුරුෂ ඇසුරේ පිහිට ලබා ගන්න බාධා කරනවා. ඔය වගේම හැබැයි මේ සාංශාරික ගමනට තවත් මේ අපිට උපකාරීකුත් වෙනවා හොඳ පුරුද්දක් මේ ජීවිතේ පුරුදු කරගත්තොත්. ඒ නිසා ස්වාමීන් වහන්සේ මම ආරම්භයේදීම කිව්වානේ ඇබ්බැහිවීම කියන එකේ පැතිකඩ දෙකක්. දැන් ඔය අපි කතා කරපු කරුණ කාරණා වලට නම් ඇබ්බැහි වෙන එක හරියම නරකයි. හැබැයි ස්වාමීන් වහන්සේ සමහර දේවල් තියෙනවා මේ ජීවිතේ මෙව්වාට නම් ඇබ්බැහි වුණත් කමක් නැහැ කියලා කියන්න පුළුවන් දේවල්. මේ වගේ දේවල් වලට නම් ඇබ්බැහි වුණත් කමක් නැහැ කියලා කියන්න තරම් සුන්දර දේවල් බුද්ධ ශාසනයක් ඇතුලේ අපිට උපදවා ගන්න පුළුවන් නේද සානාස්? තරම අපේ පින්න ස්වාමීන් වහන්සේ ලස්සන කාරණාවක්. ඒ තමයි බුද්ධ ශාසනයක් තුල අපිට තියෙනවා පුරුදු කර ගන්නවා නම් උතුම්ම දේවල් ගොඩාක්. ඒ තමයි පින්වත්නි, පින්වත් දරුවනේ, ඔබට පුළුවන් අපේ පින්න ස්වාමීන් වහන්සේ කිව්ව වගේම ඇබ්බැහි වෙන්න ලස්සනම දේවල් ටිකක්. ඒ තමයි ඔබ පුරුදු වෙන්න හවසට බුදුන් වඳින්න ගෙදර. ඔන්න ඇබ්බැහි වෙනවා නම් ඔබට හොඳ පුරුද්දක්. සමහර ගෙවල් තියෙනවා, සමහර වෙලාවට ඒ ගෙදරවල අපේ ස්වාමීන් වහන්සේ බුදු පිළිමයක් වන්නේ. එතකොට සමහර ගෙවල් තියෙනවා අදටත්, මම දන්න මං හිතන්නේ එක ගෙදරක් වෙන්න ඇති. ඒ ගෙදර අදටත් ස්වාමීන් වහන්සේ ඒ චූටි කාලේ ඉඳන්ම ඒ අම්මා තාත්තා අයියා මල්ලි ඔක්කොම එකට තමයි මේ දැන් ඒ ළමයි අයියා මල්ලි කියන දෙන්නටත් සමහරවිට දැන් අවුරුදු 25ක් 28ක් විතර ලොකු ළමයි. ඒ දෙන්න තාමත් අර අම්මා තාත්තා එක්ක වාඩි වෙලා තාමත් හවසට බුදුන් වදිනවා. ඔන්න ඇති කර ගන්නවා නම් අන්න පුරුදු. ඔන්න ඇබ්බැහි වෙන්න හොඳ දෙයක්. ඊට පස්සේ ඔබගේ ඉලක්කය, දැන් අපි ගත්තොත් ධර්මයේ නැතු දැන් අපි හිතන්නකො මෙහෙම අපි බාහිරින් ගත්තොත් අපේ ස්වාමීන් වහන්සේ ඉගෙන ගන්න දරුවෙක් කියලා හිතන්න. ඔබගේ සම්පූර්ණ ඉලක්කයට ඔබ ඇබ්බැහි වෙන්න. හිතන්න ඔබ උසස් පෙළ හරි සාමාන්‍ය පෙළ හරි කරන දරුවෙක් කියලා. ඊට පස්සේ ඔබගේ ඒ ඉලක්කය සම්පූර්ණ කරගන්න ඔබ හොඳට ඒකට ඔබේ වචනයෙන් කිව්වොත් ඔබගේ අධ්‍යාපනයට ඔබ බිසි වෙන්න. ඔබ පාඩම් කරන එක තුල බිසි කෙනෙක්. ඒ කියන්නේ ඔබ පොතේ ඉන්නේ කියන. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ අපේ යාළුවා පොත්ගොල්ලෙක් කියලා කියන්නේ. අන්න ඒ වගේ ඔබගේ ජීවිතය ඔබේ කරුණ තුල අන්න ඒ ඉලක්කය තුල ඔබ බිසි චරිතයක් වෙන්න. එතකොට ඔබට අර බාහිර කරුණ වලින් වැළකීලා මේ
ඔබගේ සම්පූර්ණ ඉලක්කය කරා යන්න ඔබට අදහස ඇති වෙනවා. මොකද නැත්තම් මේකෙන් වෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ මෙච්චරයි. වෙන්නේ දරුවනේ ඔබ දැන් ඉගෙන ගන්න වයස තුල ඔන්න අපේ ස්වාමීන් ගේම් ගහලා හරි මොන හරි කරලා හිටිය කියමුකෝ. ඉඳලා ඔන්න ඔබ මැරෙනවා. දැන් ඔබ මේ ඉන්න කාලේ ඉඳන් ඔබගේ ස්කූල් බෑග් එකේ ඉඳන් ක්ලාස් ෆීස් ඉඳන් අම්මා තාත්තනේ දෙන්නේ. දැන් ඒ දීලා දැන් ඔන්න ඔබ අවුරුදු 19 20 විතරකට ඔන්න ඇඩ්වාන්ස් ලුත්තර ඔක්කොම ඉවරයි. ඊට පස්සේ ඔබ යම් දවසක එනවා දරුවනේ ඔබගේ අම්මා තාත්තා ඉන්න වයසට. අන්න එදාට ඔබගේ ඉන්න ඔය අම්මා තාත්තා ඔබටයි බලා ගන්න වෙන්නේ. අන්න අද ඔබ හොඳට හිතා ගන්න ඔබගේ ඉලක්කය කියන කරුණ ඔබ ඔන්න ඇබ්බැහි වෙලා තිබුණ නැත්නම් ඔබ ඒ දෙයට අන්න ඔබට මොකද වෙන්නේ? ඔබගේ අම්මා තාත්තා ඔබ ඉස්සරහම දුක් විඳලා මැරෙන ඔබට දකින්න වෙයි. ඔබ ඉගෙනගත්තු සමහර විට ඔබගේ අම්මා තාත්තලා දැන් ඔබ හොඳට ඉගෙනගෙන තිබුණොත් ඔන්න අනාගතේ ඔබට කියයි මෙහෙම ડોක්ටර්ස්ලා ඔන්න තාත්තගේ වකුගඩු වවුල්. අම්මන මොකක් හරි ප්‍රශ්නයක් සර්ජරි එකක් කරන්න ඕනේ ලක්ෂ 10ක් යනවා. ඉගෙන ගන්නෙත් නැතුව හන්දියේ මොකක් හරි ඔය නිකන් බෝක්කුවක läගලා ඉන්න කොල්ලෙක් වුණොත් කොහෙන්ද ලක්ෂ 10ක් හොයන්නේ? ඔබගේ අම්මා තාත්තා ඔබ ඉස්සරහම ඔබේ ඇස් 50 පිටම මිය ඇදෙයි. අන්න එදාට ඔබට කරන්න දෙන්නේ එදාට පෙරහැර ගිහිල්ලා ඉවරයි. හැබැයි අද ඔබ යම්කිසි යහපත් දෙයකට ඔබගේ අධ්‍යාපනයේ නම් ඔබගේ අද මේ කාලය තුල කළ යුතු ඉලක්කයට අන්න ඔබ හැබැයි වුණොත් අන්න එදාට ඔබ හොඳට ඉගෙන ගත්තට පස්සේ ඔබට ඒ සඳහා යන මුදල ඒ සඳහා යන දේ ඔබට සරල දෙයක්. අන්න ඒක දැන් අද අපි හිතන්න ඕනේ අපි ස්වාමීන් අද අපි ඉන්නේ මේ සමාජ පරිසරයත් එක්ක ඉස්සරහට මේ හැමදේම සමහර මුදලට තමයි කරගන්න වෙන්නේ. එතකොට මේ මුදල කියන දේ ඔබ තුල තිබුණ නැත්නම් ඔබේ ජීවිතයට ඔබ හම්බ කරලා තිබුණ නැත්නම් ඔබ කොහොමද දානයක් දෙන්නේ ඉස්සරහට? ආස කරන්න යහපත් ඉලක්කයකට. ඒ යහපත් දෙයට ඇබ්බැහි වෙන්න. ඊට පස්සේ ඔබ ඔබේ ජීවිතයට දරුවනේ විනාඩි 5ක් හරි භාවනා කරනවා කියන අදහස දවසට ඒක ඇබ්බැහි වෙන්නේ දෙයට. විනාඩි 5ක් හරි පැය 24න් හිට දුව හරි ඔබ කනව නේද? බත්පි ගහන අපි දුව හරි කනවනේ. එතකොට කෑම කියන දෙයට අපි විනාඩි 5ක් හරි මොන දේ තිබ්බත් අම්මා තාත්තා මලා කිව්වත් කනවනේ. එතකොට ඒ දෙයට අන්න හුරු වෙලා තියෙන්නේ. ඒ වගේ ඔබේ ජීවිතයට ඔබ හුරු කරගන්න දවසකට විනාඩි 5ක් හරි මම භාවනා කරනවා කියන දේ අන්න ඇබ්බැහි වෙන්න යහපත් දෙයක්. මොකද ඒ දේ ඔබේ ජීවිතයට ඔබ පුරුදු කරගත්තොත් එයින් ඔබ අධ්‍යාපනය කරන දරුවෙක් නම් ඔබේ සිත කාලයක් යනකොට කෙමෙන් තැම්පත් වෙයි. ඔබේ සිත ශාන්ත වෙයි. ඔබේ සිත සමාධිමත් වෙයි. නැත්නම් ඔබට වෙන්නේ ඔබේ ජීවිතය අපේ ස්වාමීන් වහන්සේත් කිව්වා වගේ වෙන්නේ මොකක්වත් නෙමේ අවසානයේ දුගතියේ සතර පාය උපතක් කරා යන්නයි. ඒ නිසා ඇබ්බැහි වෙන්න ඒ යහපත් දේවල් වලට ආස කරන්න යහපත් දෙයට ඔබේ ජීවිතය යහපතින්ම පුරව ගන්න තුරුණන්ගේ ආශිර්වාදය හැම දිනාටම සැලසේවා. පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් අද මේ බිනර පුරපසළොස්වක පුන් පොහෝ දිනේ මේ ධර්ම සාකච්ඡාවට වැඩම කරමින් අපේ ජීවිතයට බොහෝ උපකාරී වෙන කරුණු කාරණා බොහෝමයක් විශේෂයෙන් අපි මේ කාරණේ කතා කරන්න කල්පනා කළේ නොයෙකුත් අයහපත් එබ්බැහිවීම් සම්බන්ධයෙන් සමාජයේ සෝචනීය කරුණු කාරණා අපිට අහන්න ලැබෙන නිසා ඉතින් ඒ අයහපත් එබ්බැහිවීම් වලින් මිදෙන්න ඔබට විසඳුමක් ඒ සඳහා නොයෙකුත් උපාය අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා බොහොම කරුණාවෙන් අනුකම්පාවෙන් පැහැදිලි කළා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඇති කරගන්න තමන්ගේ ජීවිතේ යහපත කරා අරගෙන යන්න යහපත් වූ ඉලක්කයක් පිණිස තමන්ගේ හිතේ කැමැත්තක් ඇති කරගන්න. ඒ කැමැත්ත විතරකුත් මදි. එතෙන්ට එකතු කරගන්න අදිෂ්ඨානය. මම කොහොම හරි මේ ඉලක්කය මගේ ජීවිතය තුළ මම මේ ඉලක්කයට යනවා. මොකද අපිට අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ මේ ජීවිතේ. නැත්තම් නිකන් මේ රුවලක් නැතුව ඔහේ යන මේ යාත්‍රාවක් වගේ. මේ ජීවිතේ කොහොමත් අපි මොනවා කර කර හිටියත් මැරිලා යනවා. ඒ නිසා මේ මැරිලා යන ජීවිතේට හොඳ ලස්සන ඉලක්කයක් ඇති කරගන්න. ඒ ඉලක්කයට අදිෂ්ඨානය එකතු කරගන්න. ඒ අදිෂ්ඨානය උදෙසා ඔබ කැප වෙන්න ඕනේ. කැප වෙනවට කියනවා වීරිය කරනවා. ඒ වීරිය කරද්දී බාධා කරදර නොයෙක් දේ ඇති වෙන්න පුළුවන්. ඒ සඳහා වුවමනා කරන්නේ
නුවණින් විමසීම. ඒ නුවණින් විමසීම කියන එක ඇති කරගන්න ඊට උපකාරයි ගොඩාක් සත්පුරුෂයන් වහන්සේලා ඇසුරු කිරීම, සද්ධර්මය ඇසීම. එනිසා පින්වතුන්ලා හැම දිනාට තමන්ගේ ජීවිතය යහපත කරා පමුණවා ගන්නට ලැබේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ බිනර පොහෝ දින සජීව විකාශය සඳහා දායකත්වයන් අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි අරුණ දහනායක යාපා, ශකුන්තලා දහනායක යාපා යන පින්වත් දෙපළ සහ නිර්මාණ ජයරත්න සහ අප්සරා අබේසිරිවර්ධන යන පින්වත් දෙපළත්, බෙද්දගානී පදිංචි පින්වත් ශ්‍යාමිලා බොතේජු මහත්මිය සහ මුදිත බොතේජු මහත්මයා සහ අංක 3 හොලන්දාව දකුණු මොනරාගල යන ලිපිනේ පදිංචි මොනරාගල මහමෙවුනා භාවනාසපුට සම්බන්ධ ශ්‍රද්ධහා මාසික ධර්මදාන සමාජිකා පින්වත් එච්.එම්. බේබි නෝනා මහත්මිය ඇතුළු ඒ දූදරු පිරිස විසින් ඉතින් අපි රැස් කළා වූ සියලු පින් පළමුවෙන් අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට. සග්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සතුටින් පින් අනුමෝදන් වෙත්වා, දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ නිරන්තර රැකවරණ පින්වත් හැම දිනාට දෙවියෝ සලසත්වා, දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දවසේ මේ ධර්ම සාකච්ඡාවට වැඩම කොට අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා වූ පින්වත් ස්වාමින් වහන්සේලාට, රටලෝක වාසී ගරුතර මහා සංඝරත්නයට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දිනාටත් පින් අනුමෝදන්ව පින්වතුන් වහන්සේලාට ගෞතම සාසනය තුල ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ මේ උදාරතර පුණ්‍ය ධර්මයන් අරුණ දහනායක මහත්මයාගේ නමින් සහ සකුන්තලා දහනායක යාපා මහත්මියගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ විනී දහනායක මෑණියන්ටත් සරත් නාගොඩ විතාන පියාණන්ටත් අනුමෝදන් වෙත්වා. ශ්‍යාමිලා බොතේජු මහත්මිය සහ මුදිත බොතේජු මහත්මයාගේ නමින් මියගිය හෙක්ටර් බොතේජු පියාණන්ට, චන්ද්‍රා බොතේජු මෑණියන්ට ඇතුළු ඒ සියලු ඥාතීන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. එච්.එම්. බේබි නෝනා මහත්මියගේ නමින් මියගිය සැප්තැම්බර් මාසේ 19 වන දිනට වසර 16ක් සපිරෙන ආර්.එම්. ජයසේකර ස්වාමී පුරුෂයාට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ආර්.එම්. සුනිල් ශාන්ත පුතාටත්, ආර්.එම්. හීමැනිකා මෑණියන්ටත්, සුදු බණ්ඩාර පියාණන්ටත් ඇතුළු නමින් මිය ගියා වූ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට මේ සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්න ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්න. අරුණ දහනායක යාපා සහ සකුන්තලා දහනායක යාපා යන මේ පින්වන්ත දෙපළ නමින් සුජීවත්ව සිටින්නා වූ සරත් දහනායක යාපා පියාණන්ට, ඉන්ද්‍රාණී නාගොඩ විතාන මෑණියන්ට සහ අධිෂ්ඨාන පුතණුවන්ට, අනුත්තරා දියණියට, සඳුවන් පුතාට සහ චතුදුන් පුතාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. නිර්මාණ ජයරත්න සහ අප්සරා අබේසිරිවර්ධන යන ඒ පින්වත් දෙපළ නමින් සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන්ට පින් අනුමෝදන් වෙත්වා. ශ්‍යාමිලා බොතේජු මහත්මිය සහ මෝදිත බොතේජු මහතා නමින් සුජීවත්ව සිටින වයස 80ක් සපිරෙන පතිරාජ පියාණන්ට සහ ඒ මෑණියන්ටත්, නොවැම්බර් මාසේ 9 වන දිනට වයස 16ක් සපිරෙන රන්තිල බොතේජු ආදරණීය පුතාටත් මේ සියලුම පුණ්‍ය ධර්ම අනුමෝදන් වෙත්වා. අද මේ පින්වතුන්ලා හැමදෙනාගේ දායකත්වය නිසායි පින්වතුන්ලාට සුවසේ මේ සීල භාවනා වැඩසටහන් වලට සහ සම්බන්ධ වෙන්න ලැබුණේ. විකාශන දායකත්වයේ දරූ පින්වතුන්ලා හැමදෙනාට, ඒ අයගේ පවුල්වල සෑම සියලු දෙනාට රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන්, රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා. රැකී ආරක්ෂා ආදී සියලු කටයුතුත්, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනියේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ ගෞතම සසුන තුළම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.
නමෝ බුද්ධාය. පින්වත්නි මේ බිනර පුන් පොහෝදා පුණ්‍යවන්ත සන්ධ්‍යාවේදී සදහම් සාකච්ඡාව උදෙසා වැඩම කොට වදාළ ඒ පින්වන්ත මහා සංඝරත්නය උදෙසා අපි පුණ්‍යානුමෝදනා එකතු කරමු. මේ සියලුම පුණ්‍ය ධර්මයෝ පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා පුණ්‍යානුමෝදනා වේවා. පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධය පිණිස මේ සියලුම පුණ්‍ය ධර්මයෝ හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේදී මේ බිනර පුන් පොහොදා සජීව විකාශය ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ ඔබට සමීප කරන්නට බැතිබර විකාශන දායකත්වය එකතු කළ පින්වතුන් සිහිපත් කරගමු. ඕස්ට්‍රේලියාවේ පදිංචි අරුණ දහනායක යාපා, සකුන්තලා දහනායක යාපා යන පින්වත් දෙපළ සහ නිර්මාන් ජයරත්න සහ අප්සරා අබේසිරිවර්ධන යන පින්වත් දෙපළ, ඒ වගේම බැද්දගානේ පදිංචි පින්වත් ශාමිලා බොතේජු මහත්මිය සහ මෝදිත බොතේජු මහතා, ඒ වගේම අංක 3 හුලන්දාව දකුණ මොනරාගල ලිපිනේ පදිංචි මොනරාගල මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකා පින්වත් එච්.එම්. බේබිනෝනා මහත්මිය ඇතුළු දූදරුවන් පිරිස විසින් තමයි අද දවසේදී මේ වැඩසටහන ඔබට සමීප කරන්නට බැතිබර විකාශන දායකත්වය එකතු කළේ. පින්වත්නි, අපි සවස් කාලයේදී තව සුළු මොහොතකින් ඔබව මේ පුණ්‍ය භූමියේ සිටම හමුවන්නට බලාපොරොත්තු වෙනවා. ධම්මරාජික සෑරජනන් වහන්සේ උදෙසා අද සන්ධ්‍යාවේදී සිදු කරන ඒ සෑ වන්දනාව ඔබට සමීප කිරීමේ බලාපොරොත්තුවෙන් අපි ආරාධනා කරනවා ඔබට රූපවාහිනියේ කල්න මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය වගේම ලක්විරු ගුවන්විදුලිය සමග දිගටම රැඳී සිටින්නට. තෙරුවන් සරණයි ඔබට. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.